දෛ ගෞරවනීය ස්වාමින් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිස්සරණේ පවත්වන 250 වන භාවනා වැඩසටහන පිරිවෙන් භික්ෂුන් වහන්සේලා නැත්නම් පිරිවෙන් පරිවේනාචාර්යවරුන් වෙනුවෙන් පවත්වන වැඩසටහනක්. ඉතින් ඒකේ දෙවන ධර්ම සාකච්ඡා වාරය සඳහායි අපි සූදානම් වෙන්නේ. ඉතින් අපේ ගෞරවනීය මාර්මේ ස්වාමින් වහන්සේ ඉදිරිපත් වෙලා තියෙනවා අද කමඨහන් වාර්තා ඉදිරිපත් කරන්න. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා ස්වාමින් වහන්සේට ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු කියලා. ධර්ම ගෞරවයෙන් යුක්තව ධර්මාසනෙහි වැඩ සිටින අපේ චන්ද්‍රරත්න ස්වාමින් වහන්සේ ඇතුළු මේ අවස්ථාවට වැඩම කළ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පරිවිනාචාර්ය මහත්තුරුනි අපේ වැඩමුළුවේහි කර්මස්ථාන වාර්තා ඉදිරිපත් කරන දෙවන දිනේ අද ඊයේ කර්මස්ථාන වාර්තා 19ක් පමණ ලැබිලා තිබුණා. අද කර්මස්ථාන වාර්තා 8ක් ලැබිලා තියෙනවා. ඒ වගේම Zoom එක හරහත් කර්මස්ථාන වාර්තා 6ක් ලැබිලා තිබෙනවා. අපිට ඉස්සෙල්ලම මේ වැඩමුළුවට වැඩම කළ තියෙන ස්වාමීන් වහන්සේලාගෙත් මහත්තුරුන්ගෙත් කර්මස්ථාන වාර්තා ඉදිරිපත් කරන්න ඔබ වහන්සේගෙන් මේ වෙලාවේ අවසර ඉල්ලා සිටිනවා. 3-9 වන දින පරයන්ක භාවනාව ඊයේ දිනට වඩා සතිය එළඹ ගැනීමට පහසු බවක් දැනිනි. ආස්වාස කරන විට උඩුතොලට දැනෙන සිසිලසත් ප්‍රාස්වාස කරන විට උණුසුම් බවක් දැනිනි. මෙම විනාඩි 15ක් 20ක් පමණ නොවෙනස්ව සතිය පවත්වා ගත්තද බාහිර ශබ්දයන් හා කකුලේ ඇතිවන කැක්කුම් නිසා ශනිකව සතිය නැති වී යයි. සක්මන් භාවනාව වැලිමලුවේහි පියවර 25ක් පමණ සාමාන්‍ය වේගයෙන් ගොස් නැවත හැරි මම දැන් නැවත හැරි ඇවිදිනවා යැයි සතියට එළඹ වැලි පොළව මත පියවර තබමින් විනාඩි 15ක් පමණ සතියෙන් සක්මන් කළෙමි. එවිට මට වැලි පයට පෑගෙන විට දැනෙන සිසිලස දැනිනි. ප්‍රශ්නය මෙම භාවනා ක්‍රම දෙක මගින් අප ලබා ගන්නේ අපගේ සිත පාලනය කිරීමද නැතිනම් මාර්ගඵලයක් ලැබීමද? 2 මෙම භාවනා ක්‍රම දෙකම සිදු කිරීම අත්‍යවශ්‍යද? 3 වෙනි ප්‍රශ්නේ එසේ නැතිනම් ක්‍රම දෙකක් හඳුන්වා දී තිබෙන්නේ ඇයි? 4 වෙනි ප්‍රශ්නේ අපට පහසු භාවනා ක්‍රමයක් පමණක් සිදු කිරීමට නොහැකිද? 5 වෙනි ප්‍රශ්නේ සතිය අපිට ලැබීමෙන් ඕනෑම වැඩක් සිදු කරන විට අප එය මම දැන් මෙය කරනවා යැයි හැඟීමෙන් සිදු කරයි. නමුත් අපට එයින් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? භාවනා කර මාර්ගඵලයක් ලබා ගන්නේ කෙසේද? එපමණයි. ගත්ත ගාම අමාරු ප්‍රශ්නයක්. අමාරු දාන්න හදාලා තියෙන්නේ නේද? මෙහෙම කියන්න පුළුවන්. දැන් අපි ටිකක් ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා මම හිතන්නේ සිද්ධාන්ත එහෙම දන්න හින්දා මම කෙලින්ම සූත්‍රයක්ම පොඩ්ඩක් ඉස්සරහට ගත්තොත් දැන් ආනාපාන සති සූත්‍රය පොඩ්ඩක් කියවලා බලන්න මේ පරිශීලනය කරලා බලන්න බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ සතර සතිපට්ඨාන ධර්මයන් හරහා බොජ්ජංග ධර්මයන් වැඩෙන හැටි විස්තර කරනවා. දැන් ඒකෙදී විස්තර කරන එකක් තමයි හොඳට මේ අරමුණක් තුළ මේ උපට්ඨිතා හෝති සති කියන්නේ හොඳට උපට්ඨිත සතියක් හොඳට පිහිටි සතියක්. ඒතර පිහිටි සතියක් ඇති කරගන්නා තාක් සති සම්පොජ්ජංගයක් වැඩෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් අපිට හිත එහෙ මෙහෙ යද්දී වික්ෂිප්ත වෙද්දී අතීතයට දුවද්දී අනාගතයට දුවද්දී අතෙන්ට දුවද්දී මෙතෙන්ට දුවද්දී බොජ්ජංග ධර්මයක් වැඩෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ සති සම්පොජ්ජංගෙන් තමයි පටන් ගන්න. දැන් ස්වාමීන් වහන්සේලා දන්නවනේ බොජ්ජංග ධර්ම 7ක් පෙන්නනවා. සති සම්බොජ්ජංගයේ සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා. ඒතකොට මේ බොජ්ජංග ධර්ම 7 එක්තරාන්දමක අනුපිළිවෙලක් පෙන්නනවා භාගතුන් වහන්සේ. ඉතින් අන්නේ අනුපිළිවෙල පටන් ගන්නෙ සති සම්බොජ්ජංගේ. සති සම්බොජ්ජංගේ පටන් ගන්නෙ හොඳට අරමුණට මුහුණට හිත පිහිටියට පස්සේ. දැන් අපි හිතමු මේකේ කියලා අරමුණ. ඉතින් මේ අරමුණ මෙහෙ තියෙද්දි මම මෙහෙ බලන් හිටියට දැන් අරමුණට විෂයාභිමුඛ භාවයක් නැහැ. එතකොට අරමුණ මෙහෙ තියෙද්දි මම වෙන දේවල් කල්පනා කරාට මගේ ඔළුවේ මේකට සතිමත් භාවයක් නැහැ. ඒතර මම මේ අරමුණට මුහුණට මුහුණලා සිටීමක් අවශ්‍ය වෙනවා.
ඒතර මම මේ තෝරාගත්ත අරමුණක් තියෙනවා. අරමුණට විෂයාභිමුඛභාවය කියන්නේ මේ අරමුණත් එක්ක ගානට මුහුණලා ඉන්නවා. ඒතර මේ අරමුණ තමයි මම දැන් විශ්ලේෂණය කරන්න හදන්නේ. ඒතර මෙන්න මේ අරමුණත් එක්ක හොඳට විෂයාභිමුඛභාවයක් ඇති වුණා නම් මුහුණට මුහුණලා පිහිටියා නම් අන්නේ අවස්ථාවේ තමයි උපට්ඨිත සතියක් තියෙන්නේ. ඉතින් උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා. දැන් හිතේ මූලා බවක් නැහැ. අතීතෙට ගිහිලා නැහැ, අනාගතෙට ගිහිලා නැහැ, අතරට ගිහිලා නැහැ, මෙතෙන්ට ගිහිලා නැහැ. හොඳට මේ වර්තමාන මොහොතේ තමන් බලාපොරොත්තු වෙච්ච නැත්නම් තමන් බලාපොරොත්තු වෙච්ච කියලා කියමු. බලාපොරොත්තු වෙච්ච අරමුණේ හොඳට මුහුණට මුහුණලා ඉන්නවා. ඔන්න ඔතනින් තමයි සති සම්බොජ්ජංගයන් පටන් ගන්න ආරම්භ වෙන්නේ. ඊට පස්සේ මේක නැවත නැවත කරනවා. ඒතර මේක නැවත නැවත කරනවා කියන්නේ මේ අරමුණ දැන් මෙතන අපි දැන් ප්‍රායෝගිකව ගත්තොත් ඔන්න ආස්වාසයක් එනවා. ඒතර ආස්වාසයට අපි විෂයාභිමුඛ භාවයක් ඇති කරගන්නවා. ගානට ආස්වාසයත් එක්ක මුහුණට මුහුණලා ඉන්නවා. ඊළඟට ඔන්න ආයි ප්‍රාස්වාසයක් එනවා. ඒකටත් එක්ක මුහුණට මුහුණලා ඉන්නවා. ඊළඟට ආස්වාසයක් එනවා. ඒකත් එක්ක මුහුණට මුහුණලා ඉන්නවා. ආයිත් ප්‍රාස්වාසය එනවා. ඒකත් එක්ක මුහුණට මුහුණලා ඉන්නවා. ඒතර මෙන්න මේ විදිහට මේ පැමිණෙන අරමුණේ අපිට ඉන්න පුළුවන් නම් මෙන්න මේ බඳු විෂයාභිමුඛ භාවයක්. හරියට ඒකත් එක්ක එල්ල කළා. හරියට ඒකත් එක්ක අංශක 90ට මම මේ නිකන් පැහැදිලි කරන්න කියන්නේ. ඒතර එහෙම ඉන්න පුළුවන් නම් අන්න ගානට මේකේ බල රේඛාව සමානයි. සම්ප්‍රයුක්ත බලයක් එදෙනවා. අන්න එතකොට තමයි මේකේ ගානට අපි ඒකත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතනින් තමයි සති සම්බොජ්ජංගයක් පටන් ගන්නෙ. ඉතින් ඕක නැවත නැවත කරන්න අන්න සති සම්බොජ්ජංගයක් වැඩෙන්න ගන්නවා. භාවනාව පාරිපූර්ණයි කියලා අන්න ඊට පස්සේ භාවනාව හරහා මේක පරිපූර්ණත්වයට පොඩ යනවා. ඉතින් ඒක තියෙනකොට දැන් ඊට පස්සේ දැන් අපි දුන්න ඕක දැන් හරි ගියා. හැබැයි බුදුරහමඳුර උතනින් නවත්තන්නේ නැහැ. ඊට පස්සේ දාන ධම්මවිචයට. ඊට පස්සේ කියනවා දැන් මේ විෂයාභිමුඛ භාවයක් ඇති කරගත්තා. මුහුණට මුහුණලා දැන් අරමුණත් එක්ක ඉන්නවා. තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවිමංසං ආපජ්ජති. මේ අරමුණ දැන් ඔන්න විමසලා බලන්නත් ඕනේ. දැන් මුහුණට මුහුණලා සිටීම කියන එක පළවෙනි අවස්ථාව. හැබැයි එපමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක හොඳට විමසලා බලන්න ඕනේ. දැන් මේක මොකද්ද මෙතන තියෙන්නේ? මොකද්ද මේක සිද්ධ වෙන්නේ? ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අන්න මේක විමසලා බලනවා. සොයලා බලනවා. විමර්ශනය කරනවා. ඒ හරහා තමයි අන්න ධම්මවිචේ සම්බොජ්ජංගයක් පටන් ගන්න. ඒක නැවත නැවත කිරීම හරහා ඕක වර්ධනය වෙනවා. ඉතින් මේක කරන්න ලේසි නැහැ. මොකද මේ අරමුණ කියන්නේ මේ චිත්‍රපටියක් නෙමෙයිනේ, සින්දුවක් නෙමෙයිනේ. ඉතින් අපේ හිත එහෙදුවනවා, මෙහෙදුවනවා. ඉතින් අපි සෑහෙන්න ප්‍රයත්නයක් දරන්න ඕනේ මේක නැවත නැවත කරන්න. අන්න වීරයක් අවශ්‍ය වෙනවා. හිත කඩාගෙන වැටෙනකොට මේක කරන්න බෑ කියලා මැසිවිලි නගනකොට, එපායි කියලා කියනකොට හිතේ වික්ෂිප්තතාවයන් ඇති වෙනකොට නැවත නැවත මේක කරන්න ලොකු ධෛර්යයක් අවශ්‍යයි. අන්න වීරය සම්බොජ්ජංගයක් පටන් ගන්නවා. මේක නැවත නැවත කරනවා. ඒක වැඩෙනවා. හිතන්නේ යම් වෙලාවක මේක සාර්ථක වුණා. දැන් අන්න යන්තම් පොඩ්ඩක් මම දරපු ප්‍රයත්නය හරහා ඔන්න ටිකක් සාර්ථක වීම මත අන්න ප්‍රමෝදයක්. පුංචි සතුටක්. මේ සෑහෙන අමාරුවෙන් දඟලලා තමයි මේක ගොඩ දාගත්තේ. ඉතින් පුංචි සතුටක් එනවා යන්තම් පොඩ්ඩක් දැන් හරි ගියා. පුංචි ප්‍රමෝදයක්. ඒක අන්න වර්ධනය වෙනවා. ඒක පීති සම්බොජ්ජංගයක් දක්වා යනවා. ඊට පස්සේ දැන් මේ වගේ අර අනුපිළිවෙලින් සකස් වෙගෙන ආවනම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේකේ දැන් හොඳට කායික සහනයක් දැනෙනවා. සැපවත් බවක් දැනෙනවා. සැහැල්ලුවක් දැනෙනවා. අන්න ඒ හරහා තමයි අන්න පස්සද්ධි සම්බොජ්ජංගයක් දිනු වෙන්නේ. පස්සද්ධියක් ඇති වුණා නම් අන්න ඊළඟට සුඛිනෝ චිත්තං සමාධියති අන්න සමාධියක් හැදෙනවා. ඊට පස්සේ සමාධිය ඒ විදිහට තියෙනවා නම් දැන් ඔක්කොම ටික පෙළ ගැහිලා තියෙන්නේ. හිතන්න දැන් අලුතෙන් අපිට කරන්න දෙයක් නැහැ. මතුවෙන අරමුණේ ගාන්ට පිළිවෙලට හිත එයා විසින්ම වැඩේ කරනවා. ආස්වාසේ මතුවෙනවා ඒක හොඳට විමසලා බලනවා. ප්‍රස්වාසේ මතුවෙනවා ඒක හොඳට විමසලා බලනවා. ආයෙත් ආස්වාසේ මතුවෙනවා ඒක හොඳට විමසලා බලනවා. අපි ආයි ගෙනල්ලා එතන තියන්න දඟලන්න ඕනේ නැහැ. හරියට දැන් වැඩේ යනවා. දැන් මොකද කරන්නේ? දැන් මොකුත් කරන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ සාදුකම් අජ්ජුපෙක්කිතා හොත්. දැන් මේකට යන්න ඉඩ හරිනවා. දැන් අන්න උපේක්ෂා වෙනවා. අන්න උපේක්ෂා සම්බොධ්ධංගයක් වැඩෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හරි ලස්සන අනුපිළිවෙලක් භාවනාව හරහා නැත්නම් සතිපට්ඨානය හරහා බොජ්ජංගය වැඩෙන විදිහ බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. දැන් එතකොට මෙතනින් අහන එක ප්‍රශ්නයක් තමයි භාවනාව අවශ්‍යද මේ නිවන් දකින්න නැත්නම් මාර්ගඵල අවබෝධයට. එතකොට මම අහන්නම් එතකොට බොජ්ජංග අවශ්‍යද මාර්ගඵල අවබෝධයට? මේ ලියපු කෙනාට ඕනනම් උත්තර දෙන්න පුළුවන්. බොජ්ජංග වලින් තොරව අපිට මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්ද? තව පැත්තකින් කියනවා නම් මොනවටද බොජ්ජංග කියන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා බෝධාය සංවත්තන්ති තිකෝ භික්කවේ බොජ්ජංගාති උච්චති. මේ අවබෝධයේ පිණිස නැත්නම්
අපි හිතමු අවබෝධය කියන වචනේ තමයි සාමාන්‍යයෙන් හොඳට සාමාන්‍යයෙන් බහුල වේ දෙන්නේ. අවබෝධය පිණිස හේතු වෙන නිසා අන්න බොජ්ජංග කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් අපි අවබෝධයක්නේ බලාපොරොත්තු නැතු මේ මාර්ගඵල කියලා අපි මේ කෝට් එකක් පෙරව ගන්න උපාධියක් ගන්න නෙමෙයි මේ හදන්නේ. මේ බුදුහාමුදුරුවෝ පෙන්වන මාර්ගයේ අවබෝධය කියන්නේ ඒක එහෙම දෙයක්. එහෙම නැතුව අපි නිකන් ආරෝපණය කරලා මාර්ගඵල ගන්න මේ දඟල දැඟලිල්ලක් නෙමෙයි. සර්ටිෆිකේට් එකක් ගන්න නෙමෙයි මේ දඟලන්නේ. ඉතින් ඒ බඳු බුදුරජාන් වහන්සේ පෙන්වන අවබෝධයක් නම් අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් එතෙන්දී භාවනාවක් අවශ්‍ය වෙනවා. අපි ගාව දැනටමත් ඔය බොජ්ජංග ටික වැඩිලා තියෙනවා නම් ඉතින් සමහර විට භාවනාවක් ඕන එකක් නැහැ. කල්පනා කරලා බලන්න ඉතින් ඒක. සති සම්බොජ්ජංගේ අර කියන විදිහට වැඩිලා තියෙනවද? භාවනාවක් කරහද බුදුහාමුදුරු කියන්නේ එහෙමයි. භාවනාව පාරිපූර්ණං ගච්ඡති. භාවනාවක් කරහා වැඩෙනවා ක්‍රමානුකූලව. ඊළඟට ධම්මවිචේ භාවනාව හරහා වැඩෙනවා. පොඩ මේ අරමුණ හොඳට විමසලා බලනවා. ඊට පස්සේ ඒ හරහාන්න වීරයක්, ඒ හරහා ප්‍රීතියක්, ඒ හරහා පස්සද්ධියක්, ඒ හරහා සමාධියක්, ඒ හරහා අන්න උපේක්ෂාවක්. ඉතින් ওই විදිහ හරි ක්‍රමානුකූල පිළිවෙලක් අනුපිළිවෙලක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සතර සතිපට්ඨාන ධර්මයන් හරහා බොජ්ජංග ධර්ම දියුණු වීමක්, බොජ්ජංග ධර්ම දියුණු වීම හරහා විඥා විමුක්ති දියුණු වීමක්. ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන්නේ වැඩේ අමාරු තමයි. ඉතින් නැතුව මේ කෙටි ක්‍රම හොයන්න ගියාට ඉතින් මේක හම්බෙන්නේ නැහැ ඉතින්. ඉතින් පොඩ්ඩක් අතින් අපි මහන්සි වෙන්න වෙනවා. අපි තුලින් අපේ පැත්තෙන් කැපවීමක් අවශ්‍යයි මේ උමනා කරන අපේ චිත්ත ඒකාග්‍රතාවය හදාගන්න. එහෙම නැතුව අපි නිකන් කෙටි ක්‍රම කරන්න ගියා කියලා මේක අපිට ආරෝපණය කරගන්න ගියා කියලා මට දැන් අරක තියෙනවා මේක තියෙනවා කියලා ප්‍රසිද්ධ වෙන්න ගියා කියලා තේරුමක් නැහැ. මේ බුදුහාඳුර පෙන්නලා තියෙන පාර මොකද්ද? බුදුරජාන් වහන්සේ මේ ශක්තිය නැත්නම් මේ හැකියාවන් මේ කුසලතාවයන් දියුණු කර ගැනීම සඳහා පෙන්නලා තියෙන ක්‍රමවේදයන් මොනවද කියලා එහෙනම් අපි පොඩ්ඩක් විමර්ශනය කරලා බලන්න වටිනවා. ඉතින් ඒවා තමයි අපි දැන් මේ උත්සාහ කරන්නේ. අපිම මේක පොඩ්ඩක් ගවේෂණය කරන්න. අපිම උත්සාහත් වෙනවා මේ සතිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. දැන් එතකොට මේකේ නගන තව ප්‍රශ්නයක් තමයි සතිය අත්‍යවශ්‍යද? කල්පනා කරලා බලන්න. තමන්ම කල්පනා කරලා බලන්න. තමන්ගේ හිත වික්ෂිප්ත වෙලා තියෙද්දි විමසලා බලන්න පුළුවන්ද දැන් මේවා? කල්පනා කිරීම තුලින්ද මේක පුළුවන් වෙන්නේ? අපිට පුළුවන් කල්පනා කරන්න හුස්ම ගැන කල්පනා කළා. ඉතින් ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. කල්පනා කිරීම තුලින් හිතේ විතර්ක කිරීම තුලින් ප්‍රපංච කිරීම තුලින් බුදුරජාන් වහන්සේ නිවනක් පෙන්වන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ නිවනට දෙන එක නමක් තමයි නිප්පපංච කියන එක. ප්‍රපංච සමනය කිරීම තුලින් විතර්ක සමනය කිරීම තුලින්. ඒ වගේ වෙන ගැඹුරු මාර්ගයක් බුදුහාඳුර පෙන්වන්නේ. ඉතින් මේ ගැඹුරු මාර්ගය අපේ විතර්ක අනුසාරයෙන් තර්ක විතර්ක අනුසාරයෙන් එහෙම ඉතින් ලබනවා නම් ඉතින් ඒක බුදුහාඳුරන්ට පටහැනිව කතා කිරීමක්. ඒ නිසා අපි පොඩ්ඩක් නිහතමානී වෙන්න ඕනේ මෙතෙන්දී මේ කතා කරන දේවල් ප්‍රායෝගිකව අපි තුල දියුණු කරගන්න. ඉතින් ඒකයි අපි මේ වම්සි වෑයමක් දරන්නේ. ඒකයි මම ඊයේත් මතක් කළේ මේකට බීමට බහින්න වෙනවා. අපි කොච්චර දැනගත්තත් වැඩක් නැහැ. පොත්පත් කොච්චර කියලා තුනත් වැඩක් නැහැ. මෙතෙන්දී බීමට බැහැලා මොම ආදුනික මනසකින් හරීම නැවුම් මනසකින් මේ මොකද්ද වෙන්නේ කියලා අපිම විමසලා බලන්න ඕනේ. Tamanට තේරෙන්න ඕනේ. ඒක Tamanට දැනෙන්න ඕනේ. කලින් මාගාව නොතිබිච්ච යම්කිසි හැකියාවක් මේ අභ්‍යාස හරහා දියුණු වෙන බවක්. දැන් ඊයේ අපි හිතමු වාඩි වුණාම නැත්නම් සක්මන් කරද්දී අපිට හිත වික්ෂිප්තයි. මෙහෙ දුවනවා මෙහෙ දුවනවා. ඉතින් ආයි ගෙනල්ලා තියෙනවා. වෙන කෙටි ක්‍රම නැහැ. ඕන නැති කෙටි ක්‍රමයක් වශයෙන් කියන්න තියෙන්නේ ආයෙත් ඕකට මෙනෙහි කිරීමක් වගේ දෙයක් ගන්න. නැවත ඔය දේ කරන්න. ඒවා තමයි තියෙන කෙටි ක්‍රම. නැත්නම් ගණන් කිරීමක් කරන්න. දැන් ආස්වාස ප්‍රස්වාසය ගණන් කරනවා. ආස්වාසයේ වෙලාවේදී 1යි. ප්‍රස්වාසයේ වෙලාවේදී 1යි. ඊළඟ ආස්වාසයේදී ආයි 2යි. ඊළඟ ප්‍රස්වාසයේදී 2යි. ඊළඟ ආස්වාසයේදී 3යි. ඊළඟ ප්‍රස්වාසයේදී 3යි. ඔන්න ඒ විදිහට අර යුගල ගණන් කරගෙන යනවා. දැන් ඔන්න හිත පිට ගියා. ආයෙත් ඔන්න මුලට එනවා. ආයෙත් එකේ ඉඳන් යනවා. ඒ වගේ විවිධ අර බොහොම ප්‍රාථමික ක්‍රම හරහා තමයි අපි මේක දිනු කරලා ගන්න තියෙන්නේ. හිතන්න අම්මවලාවක හිත එකඟ වුණා නම් ඒ ක්‍රමයේ අත්හරින්න ඕනේ. ක්‍රමය කියන්නේ අපි උදව්වට ගත්ත දේ අත්හැරලා දාලා මෙනෙහි කිරීම අත්හැරලා දාලා බොහොම සංසුම් මනසකින් මේක කරගෙන යන්න ඕනේ. ඒ නිසා ඒ සංසුම් භාවය Taman තුල දියුණු වෙනවා නම් හිතේ ඒකාග්‍රතාවය හොඳට දියුණු වෙනවා නම් හිත සරල වෙනවා නම් මේ අතිශය සියුම් අරමුණක් එක්ක එතන සිහිය පිහිටවන්න පුළුවන් නම් දැන් මේ කියන්නේ මේ අරමුණු නතර වෙන්නේ නැහැනේ. දැන් ඒකනේ ආස්වාස ප්‍රස්වාස වගේ අරමුණක් ගන්නෙ. අපිට ඒක අලුතෙන් හදන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ සාවධානව ඉන්න විතරයි. අරමුණ නැවත මතුවෙනවා. මතුවෙන අරමුණේ අපිට හොඳට අවධානයෙන් ඉන්න පුළුවන්ද? ඒ ගතිය අපි ගාව හැදිලා තියෙනවද? ඒ අරමුණ අපිට විමසලා බලන්න පුළුවන්ද? ඔන්න ඕවා තමයි දිනු කරන්න තියෙන්නේ. ඉතින් ඒ හරහා අපිට පුළුවන් අපේ අර හිතේ හදාගත්ත සංකල්පමය රාමු වලින් අයින් වෙලා ඒ වෙනුවට මේ අස්පනා අපිට සිද්ධ වෙන දේවල් තේරුම් ගන්න. ඒක තමයි ධාතුන් වශයෙන් තේරුම් ගැනීමක්.
එහෙම නැත්නම් ස්කන්ධයන් වශයෙන් තේරුම් ගැනීමක්, ආයතන වශයෙන් තේරුම් ගැනීමක් ඔය ආදි වශයෙන් ගැඹුරට විස්තර කරන්න. ඉතින් අපි හුඟක් මේලා ඕවා කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා සතිමත් භාවයක් දියුණු නොකර කවුරු හරි කියනවා නම් මට අරක හම්බුණා මේක හම්බුණා කියලා ඉතින් හිතන්න අමාරුයි. හොඳයි සනස. ඒ ලියලා තියෙන රචනාවත් එක්ක අහලා තියෙන ප්‍රශ්න ගැලපෙන්නේ නැහැ. හේතුව දැන් සතිය ගැන විනාඩි 15 20 දැනිච්ච ආකාරය ලියලා ඊට පස්සේ මෙතන ලියනවා සතියෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. දැන් Tamante එක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන අතන විනාඩි 15ක් 20ක් හිටියනම්. සතියෙන් ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා. ඒ කියන්නේ රචනාවයි ප්‍රශ්නය අතර ගැළපීම මදි. අපි යනවා ඊළඟ වார்த்தාවට. සක්මන් භාවනාව කාර්යබහුල ජීවිතයක සිටින මාහට මෙවැනි භාවනානුයෝගී ක්‍රම මගින් සිත අරමුණක් කරා එකලස් කර ගැනීමට මහඟු පිටුවහලක් විය. ඒ බව මගේ ශරීරය තුලින්ම හඳුනාගත හැකි විය. පළමු දින තුලදී භාවනායෝගීව සක්මන් කරන විට එක අරමුණක් කරා සිත එක්තැන් කර ගැනීමට මාහට අපහසු විය. දෙවන දින තුලදී සක්මනේ නිරත වීමේදී මාගේ හෘද ස්පන්දනය සිත වෙත චිත්ත වේග ගලා ඒමේ වේගය මද බව මාහට වැටහිනි. වම් පාදයේ කොට්ටය තබා දකුණු පාදයේ විලුඹුව තබන විට පොළවේ පවතින සිසිලස හුස්ම ගැනීමේ රිද්මය මහන්සි ගතියක් නොදැනීම සිදු කිරීමට හැකි විය. පරියංක භාවනාව මාගේ දැනුමේ තේරුමේ හැටියට පරියංක භාවනාවට සාපේක්ෂව සක්මන් භාවනාවේ වැඩි ගුණාත්මක බවක් ඇති බව මාහට සිතුනි. පැනයක් ඇසීමට අවසර. මාහට ශිෂ්ටාචාරයේ සිටම මෙම පෘථිවි තලය මත මිනිසාගේ ආගමනයන් සමග වර්තමානයේ දක්වා විකාශනය වීමේදී ලෝකයේ ඇති නැති සමාජ ක්‍රමයක් බිහි වී ඇත වෙනත් ලෙසකින් කියන්නේ නම් ඒ ප්‍රශ්නේ වැදගත් තමයි. මොකක්ද දෙන්නේ කියලා. මේ ප්‍රශ්නෙට අපි කතා කරන මාතෘකාවට ඒක අදාළ වන්නේ නැහැ කියලා මට ඒක තමයි මටත් හිතෙන්නේ. කෙසේ නමුත් අර මුල් ටික හොඳයි. මුල් ටිකේදී කියනවා Tamanට සක්මනේ යම්කිසි වටිනකමක් තේරුණා. ඒකේ යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙන බව තේරුණා. ඒක හොඳයි. කියන්නේ ඒ Tamanට තේරෙනවා නම් දැන් අර හිතේ තිබිච්ච විවිධාකාර මේ ව්‍යාකූලතා වික්ෂිප්තතාවයන් ඔක්කොම ටිකක් බැහැර වෙලා දැන් මේ ලෝකේ හිටගත්ත ගතියක් මේ මොහොතේ ඉන්න ගතියක් Tamanට දැනෙනවා නම් ඒ වඩා සුදුසුයි. ඒ කියන්නේ අපි ඉන්නේ තනිකර හිතින් හදාගත්ත ලෝකවල. ඉතින් මේ ඇහෙන් කනෙන් නාසයෙන් මේ ඉඳුරංගෙන් ගත්ත අරමුණු අපේ දැනටමත් සෑහෙන්න පළපදියම් වෙලා තියෙනවා මතකයන් වශයෙන් තියෙනවා. අනාගතයට අපි ප්‍රක්ෂේපණය කරන සෑහෙන්න දෙයක් ඉස්සරහට තියෙනවා. ඒ ඇස්සේ දැන් එන අරමුණුත් අපි විවිධ විදිහට විපල්ලාස විදිහට අර වික්ෂිප්ත විදිහට ඒවා ගන්නවා. ඉතින් තනිකර ව්‍යාකූල මනසක අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ ව්‍යාකූලත්වයෙන් අපි පොඩ්ඩක් අපේ මනස නිදහස් කරගන්න අවශ්‍යයි. මොකද්ද මේ කියන්නේ කියලාවත් තේරුම් ගන්න. ඉතින් ඒකයි මේ සරල අභ්‍යාස හරහා අපි කරන්නේ. ඒ අපි ගෙදරින් ගෙන ආපු ඔළුවේ තියන් ආපු ඒ ඔක්කොම දේවල් පොඩ්ඩක් පැත්තකින් තියන්න අවශ්‍යයි. ඊට පස්සේ තමයි අන්න දැන් ඕකට හරිය ලස්සන සූත්‍රයක් තියෙනවා චූල ශුන්්‍යත සූත්‍රය කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් අපි නගරයක ඉන්නකොට නගරයක් පිරෙන්න කරදර ඔළුවේ තියෙන්නේ. ඉතින් දැන් දන්නවනේ ඉතින් නගරේ ඉන්න කෙනෙක් කල්පනා කරලා බලන්න ඉතින් බඩු බිල ගැන කරදර තියෙනවා. ඊට පස්සේ ගෑනු මිනිස්සු ගැන කරදර තියෙනවා. දේශපාලන කරදර තියෙනවා. රටේ ලෝකේ කරදර තියෙනවා. ඉතින් අද කාලේ හැටියට ඉතින් ප්‍රවෘත්ති බලද්දි ලෝක ප්‍රවෘත්ති බලද්දි කෝටියක් දේවල් ඔළුවේ දාන් ඉන්නේ. ඊට පස්සේ දැන් එයා එනවා ඔන්න මේ ආරණ්‍යෙට. ඉතින් ආරණ්‍යෙට අහම අර ටික දැන් පොඩ අමතක වෙලා යනවා. දැන් ෆෝන් එකත් ගත්තා. ඉතින් ඒකේ තොරතුරු ටික එන්නේ නැහැ. ඉන්ටර්නෙට් යන්න විදිහක් නැහැ. ඔය මොනවාද තියෙන්නේ Facebook උත් නැහැ මුකුත් නැහැ. ඉතින් ඔය ටික දැන් පොඩ්ඩක් අමතක වෙනවා. දැන් සංඥා පොඩ්ඩක් අඩු වෙලා. හැබැයි දැන් මේ ආරණ්‍යෙත් දැන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් මේක දැන් ෆෝන් එක ඇත්තෙත් නැහැ නේ ලොකු ප්‍රශ්නයක්. ඊට රැයට කන්නත් නැහැ ඒකත් ප්‍රශ්නයක්. කෝල් එකක් දෙන්න විදිහක් නැහැ ඒකත් ප්‍රශ්නයක්. ඉතින් රිලව් ඉන්නවා අරුන් ඉන්නවා මුන් ඉන්නවා එක ඇඳේ උඩ ඉන්න තියෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මෙතනත් ඉතින්. හැබැයි අර ලෝකයක් ප්‍රශ්න නැහැ. දැන් අර අපේ සංඥා මහා ගොඩක් තියුණා. දැන් ආරණ්‍යයේ තියෙන්නේ ආරණ්‍යයට සීමිත යම්කිසි පොඩි ප්‍රශ්න ප්‍රමාණයක් පොඩි සංඥා ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? උත්සාහවන්ත වෙනවා කයට හිත දාන්න. සක්මනක් කරනවා. සක්මන කරද්දී දැන් පොඩ හිතන්න කාගේ හරි හිත පොඩ්ඩක් එකඟ වුණා කියලා මේ වම දකුණ කියන එකට.
එතන තියෙන තද ගතියක්, රළු ගතියක්, උණුසුමක්, සිසිලසක් ඔන්න වගේ බොහොම ප්‍රාථමික මට්ටමේ අරමුණු ස්වභාවයක් තියෙන්නේ. එතෙන්දී හිත එකඟ වෙනකොට අර ආරණ්‍යයක් කරදර දැන් හිතින් ගිහිල්ලා. ඒ වෙනුවට දැන් මේ කයක් කරදර විතරයි තියෙන්නේ. කයේ ඉතින් අතන රෙදෙනවා මෙතන රෙදෙනවා. ඉතින් ඒ පොඩි පොඩි කරදර ටිකක් දැන් කයේ තියෙනවා. හැබැයි ආරණ්‍යයේ තීච්ච කරදර ටික අමතක වෙලා. දැන් අන්න හිතේ කරදර අඩුවීමක්. හිත ටිකක් සංඥා අඩුවීමක්, සංඥා බැහැරවීමක්. ඔය හරහා තමයි අපි හිතේ පැහැදිලි බවක් ඇති වෙන්නේ. දැන් හිතට කෝටියක් දේවල් සංඥා පුරෝගන ඉඳද්දිද හිතේ පැහැදිලි බව තියෙන්නේ සංඥා අඩුවීම හරහාද? කල්පනා කරලා බලන්න. දැන් හිතන්න මේ ගෙදරක බඩු මුට්ටු කෝටියක් ගෙනලා පුරවලා තියෙනවා. ඒකෙද්දිද අපි ඒ දිහා බැලුවාම හිතේ මේ යම් සහනයක් ඇති වෙන්නේ නැත්නම් බඩු ටික අස් කළා පිළිවෙලට තියලා බඩු මුට්ටු අඩු කළා අත්‍යවශ්‍ය දේ විතරක් තියාගෙන හොඳට පිරිසුදුව තියෙනකොටද අපේ හිතේ සහනයක් ඇති වෙන්නේ. දෙවෙනි එකනේ ඉතින් අපිට කාටවත් පිළිගන්න පුළුවන්නේ. ඉතින් ඒක තමයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් සක්මනක වුණත් සක්මන හොඳට අතු ගාලා තනකොළ ටික ගලවලා පිළිවෙලට තියනවා නම් සක්මන දැක්කත් හිත සංසිඳෙනවා. හිතේ යම් ප්‍රසන්න බවක් ඇති වෙනවා. හිතේ යම් කිසි ශාන්ත ගතියක් ඇති වෙනවා. හිතේ පැහැදිලි ගතියක් ඇති වෙනවා. ඒක තමයි මෙතෙන්දී පොඩ ඉස්සරහට ගන්න අපි ඒ සංඥා අඩුවීම හරහා. සංඥායි අනවශ්‍ය සංඥා ටික, ඒ සංකල්ප ටික, අපි හදාගත්ත ව්‍යවහාරයන් ටික ඔය ඔක්කොම ටික හැලෙන්න ඕනේ. හැලිලා තමයි අපි මේ ඇත්තකට ආයි එන්නේ. අපි ඔළුවේ දාගත්ත දේවල්, ඉගෙනගත්ත දේවල්, සංකල්පම රාමුව ඔක්කොම ටික හැලිලා මේ මොහොතේ මේ අපේ ඉන්ද්‍රයන් අනුසාරයෙන් ගන්න පුළුවන් ටිකට අපි හොඳට එකතු වෙන්න ඕනේ. ඒක සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට තමයි අපිට මෙතන හරියට අර දැන් බුදුහාඳුරු කියන්න වගේ ඒ අරමුණකට හිත දැම්මා කියලා කියන්න පුළුවන්. දැන් ඒක තමයි පසු කාලීනව විස්තර කරන්නේ විපස්සනා ඥාන වශයෙන් අන්න නාම රූප පරිච්ඡේදයක් කියලා. මෙතන රූපී අරමුණක් තියෙනවා. ඒ රූපී අරමුණු හිතින් දැනගන්නවා. නාම කොටසකින් දැනගන්නවා. එතෙක් අපි මේ නාම රූප කියන්නේ නිකන් හිතින් හදාගත්ත දේවල්. නැත්නම් අපි පොතකින් ඉගෙනගත්ත දේවල්. මෙතෙන්දී යන්න අපිට නිකන් හම්බ වෙනවා මේ පාදයට දැනෙන යම්කිසි ධාතු කොටස් තියෙනවා. නැත්නම් ධාතු ලක්ෂණ තියෙනවා. ඒකයි ලන්න සතර මහා ධාතුවක් කියලා. අන්න ඒක රූප කොටස්. ඒ රූප කොටස් වල ලක්ෂණ හඳුනා ගන්න යන නාම ධර්ම හරහා. සරලව මෙතන අන්න නාම රූප පරිච්ඡේදයක් ඉගෙන ගන්නවා. ඉතින් ඔන්න වගේ හරි පෙළ ගැස්මක් තියෙනවා. හරි ක්‍රමානුකූල පෙළ ගැස්මක් භාවනාවේ තියෙනවා. හොඳයි. ස්වාමින් වහන්සේ පරියංක භාවනාව මට ඊයේ දිනේදී පරියංක භාවනාවේදී සිටියත් ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වුවත් අද දිනේදී මාහට පරියංක භාවනාව කිරීමෙන් සිත එක්තැන් කර ගැනීමට හැකි විය. එය මාහට මහත් සතුටකි. බාහිර පරිසරයෙන් එන ශබ්ද කිසිවක් මාහට ඇසුණත් ඒ ශබ්ද මාගේ ආස්වාස කිරීමෙන් එම ශබ්ද පිළිබඳව සිත සෙවීම පහවයයි. හරවත් ලෙස පරියංක භාවනාවෙන් සිත එක අරමුණක තබා ගැනීමට මට හැකි විය. පාදවල වේදනාවක් නොදැනී මා සලුවක් ඇඳ සිටියත් මාගේ ශරීරෙහි සලුවක් නැති ලෙස මාහට දැනේ. එපමණයි. හොඳයි. ඒක වැරද්දක් නැහැ. ඒ කියන්නේ කොහොමත් අරමුණත් එක්ක අපි හිත එකඟ වෙන්න ඒ අපේ දැනට තියෙන අනිකුත් සංඥා ටික හැලිලා ඒ තනි අරමුණක විතරක් ඒකාග්‍ර වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි වේදනානුපසනාවක් වඩනවා. දැන් හිතන්න අපිට එතකොට මතක තිබුණා මේ මං මෙතනට ඇවිල්ලා ඉන්නේ නිස්සාරණ වනේ ඉන්නේ. මගේ වටේ කව කට්ටිය ඉන්නවා. වෙලාව මේකයි. අර මේ කෝටියක් දේවල් තිබුණා. මම පොඩ මගේ හිත ඒකාග්‍ර කරනවා යම්සි වේදනාවකට. දැන් ඒකම බලනවා. ඒ වේදනාවම බලනවා. ඒක බලා ඉඳද්දී හිතන්න මේ වෙලාවේදී හිත හොඳට එකඟ වුණා නම් ඒ කියන්නේ දැන් මේ වේදනාව ගැන තමයි මම හොයලා බලන්නේ. මෙතන වේදනාව කීයක් තියෙනවද? මේ වේදනාව හටගන්නේ කොහොමද? මේක වෙනස් වෙන්නේ කොහොමද? මේක තමයි මම දැන් විමසලා බලන්නේ. හිතට විසිරෙන්න වෙලාවක් නැහැ අර අනිත් දේවල් සම්බන්ධයෙන්. ඒතර මේ වේදනාවත් එක්ක අන්න 100%ක් ඒකාග්‍ර වුණා. ඒ ගැන හොඳට විමසලා බලනවා. ඉතින් අන්න එතකොට තමයි මේ ගැන පූර්ණ අවබෝධයක් අපිට එන්න ගන්නෙ. අනිත් දේවල් එතකොට හැලුණා. ඉතින් එතකොට අන්න තමන් දැන් ඉන්නේ කොහෙද කියලා අමතකයි. දැන් වෙලාව කීයද කියලා අමතකයි. දැන් සමහරවිට හිත එකඟ වෙච්ච අයට දැනෙන්නේ නැති. දැන් සමහරවිට වෙලාව ගිහිල්ලා තමන් දන්නෙත් නැහැ. ඉතින් ඕක බහුලව වෙන දෙයක්. මුලදී තමයි අපි වෙලාව බලා භාවනා කරන්නේ. දැන් නවතී දැන් ඉවරයි කියලා. පස්සේ වැඩේ හරියනකොට හොඳට ඒකත් එක්ක ඉන්නකොට ඒකත් එක්ක හිත දාගෙන ඉන්නකොට
වෙලාව අමතකයි. ඉන්නේ කොහෙද කියන එක අමතකයි. මොකද අපේ ඊට වඩා බොහොම සියුම් කාර්යයක් හිතට පැවරිලා තියෙනවා. අන්නේ කාර්යය අපි නිරන්තරයෙන් ඔන්න බොහොම අපිටම සාර්ථකව නිරත වෙනවා. එතකොට කාලය කියන මානෙන් අපි අයින් වෙනවා. ඉන්නේ කොහෙද කියන ඒ දේශය කියන මානෙන් අයින් වෙනවා. ඒ වෙනුවට දැන් මේ වර්තමාන මොහොතේ සිද්ධ වෙන දෙයට අපි හොඳට මේ එකඟ වෙනවා. ඉතින් අනිත් එක තමයි මෙතෙන්දී තව පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් විපස්සනාවේදී අපි තනි අරමුණක් කියලා නැහැ. දැන් මෙතෙන්දී අපි පොඩ්ඩක් සාකච්ඡාව යනවා අනිවාර්යෙන් අපි ඒ තෝරාගත්ත අරමුණේම ඉන්දිය යුතුයි කියලා පැත්තකට යනවා. ඒක තමයි සමතය කියලා කියන්නේ. සමත භාවනාවේදී අපි එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා. මතුවෙන්නේ අපි තෝරාගත්ත අරමුණේ විතරම ඉන්න ඕනේ කියලා. හැබැයි සතිය දියුණු කරගෙන යනකොට Tamanට තේරෙවි අපි හිතන්න ආස්වාසය ගැන සතියෙන් පිහිටාගෙන ඉන්නවා. කටයුතු කරමින් ඉන්නවා. ඊට පස්සේ ඔන්න සද්දයක් ඇහෙනවා. හැබැයි හිත ඔන්න සද්දයක් හඳුන ගන්නවා. අපි ඒකත් එක්ක ගැටුනේ නැත්තම් සද්දේ බව හඳුනාගත්තා නම් ඒකත් එහෙම හිමීට අත්හැරලා දාලා ඊට පස්සේ ඕනනම් අපිට ආයෙ මෙතෙන්ට එන්න පුළුවන්. ඒතර අපේ සතියට මුකුත් වෙලා නැහැ. සතිය කියන එක අඛණ්ඩව තියෙනවා. අඛණ්ඩ සතියක් තියෙනවා. මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ එතකොට ෂණික සමාධියක් කියලා අපි මේකට කියන්නේ. කණික සමාධි කියලා. කියන්නේ සමතේදී තමයි අර ගැඹුරු සමාධියක් නැත්නම් අර්පණා සමාධියක් වශයෙන් මේවා විස්තර කරන්නේ. ඒ කියන්නේ අපි හදාගත්ත අරමුණට නැවත ඒ තෝරාගත් අරමුණේම ඉන්න ඕනේ. නැත්නම් අසාර්ථකයි කියලා අපි කියනවා. එහෙම නෙමෙයි විපස්සනාවේදී මතුවෙන අරමුණේ ඉන්න පුළුවන් කතියක් හැදෙනවා. ආස්වාසය ඕන ඊට පස්සේ ආස්වාසයේ ඉන්නවා. ඊට පස්සේ එතනින් ඇත්තට මුලින් ඒකාග්‍රතාවයක් හැදෙන්න ඕනේ. ඊට පස්සේ හිතන්න ඕන සද්දයක් ආවා. අන්න සද්දෙටත් ඕනනම් ඇහුම්කන් දෙන්න පුළුවන්. ඒ ගැනත් අවධානය යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඒක තේරුම් ගත්තා. තමට හිතනවා මෙතෙන්ට එන්න ඕනේ. මෙතෙන්ට ආවා. අඛණ්ඩ සති ධාරාවක් තියෙනවා. හැබැයි අරමුණ වෙනස් වෙලා. ඒකේ වැරද්දක් නැහැ. ඒ වගේ පොඩි කියන්නේ තව මේ අපි ඉගෙනගෙන යනකොට අපේ දැනුමේ පුළුල් වීමක් සිද්ධ වෙනවා. මුලදී අපිට හිතෙනවා අනිවාර්යෙන් මේ අරමුණේම ඉන්න ඕනේ එහෙම කියලා අපේ ආකල්පයක් තියෙනවා. ඒක තමයි අර සමතය පැත්තෙන් අපි හදාගත්ත ආකල්පය. නමුත් විපස්සනා පැත්තට අපි පොඩ නැඹුරු වෙනකොට මතුවෙන අරමුණේ එතන සමාධිමත් වීමක් දක්වා අපි දියුණු වෙනවා. හොඳයි සයනස. පරියංක භාවනාව කලින් දිනයට වඩා ඊතා සුව පහසු නිින්දක් මෙන්ම ප්‍රබෝධයකින් අවදි වීමක් ලැබිනි. ධර්ම සාකච්ඡාවෙන් පසු ලොකු ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිගනිමින් පරියංක භාවනාව සිදු කිරීමට ඊටාගත්ෙමි. නාසයෙන් හුස්ම ගන්නා විටදී උඩුතොලෙහි සුලන්රලි ගමන් කරන ආකාරය කමඨහන් කරගතිමි. සුව පහසු ආකාරයට ඉඳ දැස් වසමින් මාගේ අරමුණ වෙත සිත නතු කළෙමි. ආස්වාසයේදී සිත සුලන් රැලිත් ප්‍රාස්වාසයේදී උණුසුම් සුලන් රැලිත් උඩුතොලෙහි කෙළවර ඝට්ටණය වන අන්දමින් එන සුලම් නාස් විවරය දිගේ ඉහළට යන අයුරුත් මට මනාසේ පැහැදිලි වුණි. පෙර දිනට වඩා විනාඩි 15ක් පමණ භාවනාවේ හිත යොමු කර ගැනීමට හැකියවීම මාලද භාග්‍යයකි. දැන් විනාඩි 25ක් 30ක් පමණ එකම ඉරියව්වක සිත එක අරමුණක පිහිටුවා ගැනීමට මාහට හැකිය. ටික වේලාවක් හිඳගෙන සිටන විටදී ඇතිවෙන දනිස් කැක්කුම පෙර මට මහත් බාධාවක්සේ සැලකුවද දැන් මම එය දෙස වීරියෙන් බලමි. එවිට මද වේලාවකින් එම වේදනාව පහව යන අයුරුත් ඉන්පසුව මම මගේ කමඨහනට සිත යොමු කරමි. සක්මන් භාවනාව. පෙර දිනේදී පළමු වරට අත්දැකීම් ලැබූ අපි සියලු දෙනා නුපුරුදු ලෙස සක්මන් භාවනාවට හිත යොමු කළෙමු. කමඨහන ලෙස වම දකුණ ලෙස පාද හඳුනාගෙන නිවැරදි සිහියෙන් සක්මනේ යෙදීමට හිතාගත්ෙමි. පෙර දිනේ වර්ෂාව නිසා වැලිමලුව තෙත ස්වභාවයක් ගත්තේය. ඉන්පසුව එක් මං තීරුවක් තෝරාගෙන අත් ඉදිරියට බැඳ සක්මන ආරම්භ කළ අතර ටික දුරක් යත්ම කුඹුවන් දෂ්ට කිරීම නිසා මාහට වේදනාවක් ගෙන අතර මං තීරුවෙන් ඉවත් වී කකුල් ගසා නැවත මා සක්මනේ නිරත විය. වැලිමලුවේ තැන් තැන්වල වැලි ගොඩවල් රැස්වීම නිසා එවැනි තැන්වල පාදය පතිත වන විට ලේවකය සම්පූර්ණයෙන්ම පොළවේ පිහිටන ආකාරය මට දැනුනි.
කොළ එකතු කළ ස්ථානවල කුඩා කුඩා මල් එකතු වී එම ස්ථානවල කකුල තබන විට ඊතා සිසිල් බවක් දැනිනි. රළු බොරළු කැට පාදේ ගැටෙන විටදී ඊතා රළු ගැටීමක් ඇණයක් අනිනසේ දැනුනි. ඊයේ සවස් භාගයේ කොහු පැදුරු මත සක්මන් කිරීමේදීද මෙම කමටහනට යොදාගෙන සක්මන් කළ අතර කොහු පැදුර ලිහි ඇති තැන්වල පාදයේ තබන විට ඊතා කිත්ති ස්වභාවයක් දැනුනි. තවද මං තීරු මාරු වීමේදී ටයිල් කැට මත ගමන් කරන විට ඊතා සියුම් සිනිදු සිහිල් බවක් දැනුනි. එදිනෙදා කටයුතු සවස් භාග්‍ය වේලාවේදී උණු ජලය ඇඟ මත පතිත වන විට සවස ස්නානයේ වේලාවේදී උණු ජලය ඇඟ මත පතිත වන විට ඊතා තද රළු හැඟීමකුත් ඇල් ජලය පතිත වන විට ඊතා සිසිල් බවකුත් මාහට දැනුනි. එපමණයි. හොඳයි. ඒක හොඳයි. ඒ කියන්නේ ඔතෙන්දී අපිට තේරෙනවා මේ අපි මේ වෙන ඔළුවේ දාගත්ත දේවල් නෙමෙයි මේ අත්දැකපු දේ තියෙනවා. බොහොම අර පුංචි මනසකින්. ඒ කියන්නේ ආධුනික මනසකින් ලියලා තියෙනවා මේ ලනු පැදුර ඇවිදිනකොට මේ විදිහට ගොරෝසු ගතිය දැනුණා. වැලි මළුවේ ඇවිදිනකොට මේ විදිහට දැනුණා. ඊළඟට පැම් පහසු වෙනකොට මේ විදිහට දැනුණා. ඉතින් ඔන්න ඔය පැත්ත තමයි අපි ඉස්සරහට ගන්න අවශ්‍ය. ඒ කියන්නේ දැන් අපි හිතුවොත් මේ ඇත්තටම බැලුවම මේකේ මහ දෙයක් නැහැනේ. ඉතින් උණු ජලය දැවෙනකොට දැනෙන්නේ කොහොමද? ඇල් ජලය දැනෙනකොට දැනෙන්නේ කොහොමද? ලනු පැදුර ඇවිදිනකොට දැනෙන්නේ කොහොමද කියලා. ඉතින් මේක මහ දෙයක් නෙමෙයි ඉතින්. හැබැයි ඔතෙන්ට අපි අපේ හිත ගන්න ඕනේ. කියන්නේ අපේ හිත සාමාන්‍යයෙන් කැමති සංකීර්ණත්වයට. ව්‍යාකූලත්වයට තමයි අපේ හිත කැමති. අපි කාගේ හරි ප්‍රශ්නයක් අල්ලගෙන නැත්නම් අපේ ප්‍රශ්නයක් නැත්නම් අහල පහල ගෙදරක තියෙන අහල පහල පන්සලක තියෙන වෙන රටක තියෙන ප්‍රශ්නයක් හරි ඔළුවේ දාගෙන කල්පනා කරගෙන ඉන්න තමයි අපේ හිත කැමති. ඉතින් ඒ බඳු මහා මේ අපිට වද දෙන හිතක් තියෙන. දැන් ඔන්නේ ඒ අපේ වැරදි ආකල්ප තියෙන වැරදි පුරුදු තියෙන හිත අපි හික්මවා ගන්න ඉතින් එහෙනම් උත්සාහයක් දරන්න ඕනේ. ඒ බඳු හික්මීමක් සහිත හිතකට අන්න මේ සරල අත්දැකීම අගේ කරන්න පුළුවන් ගතියක් එනවා. එයාට මේ මොහොතේ ජීවත් වෙන්න පුළුවන්. එයාට මේ ලනුපැදුරක ඇවිදිනකොට ඒ දැනෙන දේ ගැන අවධානයෙන් ඉන්න පුළුවන්. ආස්වාසයක් ප්‍රස්වාසයක් ගන්නකොට ඒ ගැන අවධානයෙන් ඉන්න පුළුවන්. ඊළඟට පිම්බීමක් හැකිලීමක් කියන අරමුණක අවධානයෙන් ඉන්න පුළුවන්. ඉතින් මේ කමටහන් ඔක්කොම හරි උදාසීන අරමුණු. ඒකනේ නිින්ද යන්නේ. මොකද මේ අරමුණු එකක්වත් මේ හරි මේ චිත්‍රපටියක් බලනවා වගේ සින්දුවක් අහනවා වගේ මැච් එකක් බලනවා වගේ අරමුණු නෙමෙයි. ඔක්කොම හරිම උදාසීන අරමුණු. ඉතින් ඒකේ අර්ථයක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ අරමුණු දීලා තියෙන කමටහන් වශයෙන්. ඉතින් ඒ අරමුණකට හිත ගන්න මාර වීරයක් අවශ්‍යයි. සෑහෙන හික්මීමක් අවශ්‍යයි. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් ඔය ආනාපාන සතියෙම විස්තර වෙනවා. මුලදී අර දීගං වාස සන්තෝ දීගං අසසාමීති පජානාති. දැන් ඔය දිගට හුස්ම ගන්නකොට ඒ ගැන දැනගන්නවා. දැන් මේ වෙලාවේදී ඔන්න දීර්ඝ හුස්මක් ගන්නෙ. කලින් හුස්මට සාපේක්ෂව දැන් යන හුස්ම ඔන්න දීර්ඝයි. කියලාට හොඳට තේරෙනවා. අර රස්සං වාස සන්තෝ රස්සං අසසාමීති පජානාති. දැන් මේ කලින් හුස්මට සාපේක්ෂව දැන් මේ හුස්ම කෙටි කියලා ඔන්න තේරෙනවා. දැන් එතන යන්නේ පජානාති කියලා වචනයක්. ඊට පස්සේ ඊට පස්සේ එන වචනේ සික්ඛති කියලා කියන්නේ. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. අන්න එතන යම් හික්මීමක් අවශ්‍යයි. එතෙන් දැන් අතපය හොල්ලගෙන මේ වැඩේ කරන්න බෑ. ඉරියව් මාරු කර කර මේ වැඩේ කරන්න බෑ. අතීතයට හිත දුව අනාගතයට හිත දුව එහෙම නැත්නම් සැක පහල කරමින් මේ වැඩේ කරන්න බෑ. හොඳට සාවධානව හික්මිලා තමයි මුලැමැදාග බලන්න පුළුවන්. ඉතින් මේ මුලැමැදාග බලන්නෙත් මේ මහා ලොකු දෙයක නෙමෙයි. ආස්වාසයක ප්‍රස්වාසයක. හිතන්න බලන්න දැන් අපිට ඔන්න ගහක් කපන්න තියෙනවා පොරවකින්. ඊට පස්සේ ඔන්න අපි ඉතින් පුළුවන් තරම් වැර යොදලා දෑත යොදලා ඉතින් පොරවෙන් ගහලා අපි තුමුල ගහ කපනවා. ඊට පස්සේ ඔන්න දෙනවා ඉන්දි කට්ටකට නූල දාන්න. ඔය දෙකේ වෙනසක් තියනවද? කොයි වැඩේද සූක්ෂම? දැන් සූක්ෂම වැඩේ ඉන්දි කට්ටට නූල දාන එකනේ. නේද? දැන් පොරවෙන් ගහ කපන එක නම් වැර යොදලා කිටි කිටියේ පොරව අල්ලලා දම් දාලා තමයි ඒක ගහන්නේ. හැබැයි එහෙම අල්ලලා මේ ඉන්දි කට්ටට නූල දාන්න බෑ. නූල කිටි කිටි අල්ලලා මේක කරන්න බෑ. ඉන්දි කට්ට කිටි කිටි අල්ලලා කරන්න බෑ. ඉන්දි කට්ට බොහොම සියුම් අල්ලන්න ඕනේ. නූලත් බොහොම සියුම් අල්ලන්න ඕනේ. ගාන්ට ඇහැ එතෙන්ට යොමු කරන්න ඕනේ. අහක බල වෙන කල්පනා කර කර මේ වැඩේ කරන්න බෑ. බොහොම සියුම් මේ දෙක ගාන්ට සමබර කරගෙන ඒක ගාන්ට එක එල්ලේ අරගෙන අන්න ඊට පස්සේ තමයි ඉන්දි කට්ටට නූල දාන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ වැඩක් මෙතන තියෙන්නේ.
ඉතින් මෙතෙන් සෑහෙන හික්මීමක් අවශ්‍යයි. අනිත් දේවල් පැත්තකට දාන්න ඕනේ. අපි ඉගෙන ගත්ත දේවල් පැත්තකට දාන්න ඕනේ. හිත සරල කරගන්න ඕනේ. මේක හිමීට අල්ලන්න ඕනේ. මේකත් හිමීට අල්ලගන්න ඕනේ. ඒකාග්‍ර කරන්න ඕනේ. එකට ගානට එක එල්ලය ගන්න ඕනේ. ඔන්නේ ඔය සමබරතාවය හදාගන්න තමයි වෙලාව යන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් කරන්න, කලබල වෙන්න එපා. හොඳයි. අමතහන් වාර්තාව සක්මන් භාවනාව ඔසවනවා ගෙන යනවා තබනවා යනුවෙන් මෙනෙහි කරමින් පාදවල චලනය දෙස හිත යොමු කළෙමි. එලෙස මෙනෙහි කරමින් සක්මන් භාවනාව කිරීමට මද වේගයක් ඇත්ද මද වේගයකින් ඇවිද යා යුතු බව දැනුනි. ඔසවනවා ගෙන යනවා තබනවා යන අවදි වචනයෙන් මෙනෙහි නොකර එම ක්‍රියාව සිතින් දකිමින් සක්මන් කෙලිමි. එවිට පෙරට වඩා සක්මන පහසු බව දැනුනි. පරියංක භාවනාව ඊයේ සවස් භාගයේදී තද පීඩනයකින් තද කරන්නාසේ හා රත් වූ බවක් දැනුනි. එය පීඩාකාර විය. ඉරියව් වෙනස් කිරීමට සිත් වූ නමුත් පාදවලට කුමක් වුවත් කම් නැතැයි දැඩිව අදිෂ්ඨාන කර දිගට භාවනා කළෙමි. ඊතා ඉක්මනින්ම පීඩාකාරී වේදනාව තුනී වී ගිය නමුත් විනාඩි කිහිපයකින් නැවත මතුවිය. එවිට සිහියෙන් යුතුව පාද තබා ඇති ආකාරය වෙනස් කළෙමි. අද උදෑසන භාවනාවේදී නාසය අග හුස්ම වදින ස්ථානයට හිත යොමු කර භාවනා කළෙමි. එය ඒකාකාරී රිද්මයකට සිදු වූ අතර එය මා ආයාසයකින් කරන බවත් දැනුනි. පසුව හුස්ම ගැනීම හෙලීම හිතාමතා කරන එක නැවැත්වීමට උත්සාහ කළෙමි. එකවරම හුස්ම නැවතී යන බවත් දැනුනි. දිගටම නාසය අග සිත පිහිටුවා සිටින විට නිශ්චිත රිද්මයක් නොමැතිව හුස්ම වැටෙන බව අත්දැක්කෙමි. වරක් ඊතා දීර්ඝවත් තවත් වරක ඊතා කෙටියෙනුත් ආස්වාස ප්‍රාස්වාස වන බව දැනුනි. පාදවලට පීඩාකාරී වේදනාවක් දැනෙමින් තිබෙන විට එකවරම නිදා සිට පිපුදුණු හැඟීමක් දැනුනි. මා භාවනා ශාලාවේ පර්යංකයෙන් වාඩි වී සිටින බව සිහි වුනිමි. ඒ සමගම කයට සැහැල්ලුවක් දැනි වේදනාව තුනී වී ගිය බවක් දැනුනි. ඒ සමගම දම් පහටට හුරු නිල් පැහැයක් දිස්විය. එම ඊට පසු බිමෙහි තද දීප්තියකින් යුතු නිල් පැහැති ආලෝකයක් දුටුවෙමි. එය වලාකුළු මතු කර හිරු උදාවන ආකාරයක් විය. එය දෙපා වේදනාවක් එය දේවතාවක් දැర్శණය විය. ඒ සමගම ඇස් ඇරීම ස්වාමින් වහන්සේගේ විධානයක් ලැබුණි. ඔව්. මේක නම් හොඳයි. ඒ කියන්නේ මේකේ සමාධි පැත්ත දියුණු වෙගෙන එනවා. ඒ කියන්නේ දැන් අපේ හිතේ සමාධිය මුල් කරගෙන යනකොට සමාධිය ඒකාග්‍රතාවය හොඳට වැඩෙනකොට එතෙන්දී ඔය වගේ නිමිත්තක් පහළ වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා ආනාපාන සති නිමිත්ත කියනවා නැත්නම් සමාධි නිමිත්ත කියනවා. ඒක මුලදී නිකන් එක්කෝ සමානට වලාකුලක් වගේ නැත්නම් ඔය වගේ ආලෝකයක් වගේ මතුවෙන්න පුළුවන්. ඉතින් අපි හැබැයි ඒක දිහා බලන්න ගියොත් ඒක යනවා යන්න. ඒක මේක ඇවිල්ලා ප්‍රතිඵලයක්. සමාධි ලක්ෂණයක් නැත්නම් සමාධියේ ප්‍රතිඵලයක් මේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපි ආනාපානය අමතක කළා ඒක බලන්න ගියොත් මේක බඳ වෙලා යනවා. මොකද අපි හේතු සම්පාදනය අමතක කරනවා. ඒ නිසා ඕක ආපු දෙන් ඒක මට ප්‍රශ්නයක් නැහැ. මට පුළුවන් මේ දැන් කර හිටියම වැඩේම කරන්න. ආස්වාස් ප්‍රස්වාසයේ දිහා මම බලමින් ඉන්නවා. ඒ කටයුත්තම කරනවා. යන විදිහටම යනවා. එතකොට අන්න අර ආලෝක ස්වභාවය ඇවිල්ලා තහවුරු වෙන්න පුළුවන්. පස්සේ ඕක පාවිච්චි කරන්න පුළුවන් ඔය ගැඹුරු සමාධියකට යන්න අවශ්‍ය නම්. ඒ නිසා මේ කියන්නේ ආනාපාන සති භාවනාවේදී පැති දෙකක් පෙන්වනවා. එකක් තමයි ඕනනම් ඒකාග්‍රතාවය දියුණු කරගෙන සමාධිය දියුණු කරගෙන සමත පැත්තෙන් යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. අනිත් පැත්තෙන් සම්පජඤ්ඤය දියුණු කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන විපස්සනාවට යන්න පුළුවන් මාර්ගයකුත් තියෙනවා. ඒ නිසා එක අයට මේ මාර්ග දෙකෙන් එක එක දේවල් විවෘත වෙනවා. ඒක ඉතින් වැරද්දක් නැහැ. අපි මුලදී අනිවාර්යෙන් මේ පැත්තෙන්ම යා යුතුයි කියලා බල කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. අපි බලන්න ඕනේ අපේ හිත කොහොමද වැඩෙන්නේ. ඉතින් මේ දෙකම කොහොමත් අවශ්‍යයි. හිතට මේ ඒකාග්‍රතාවය කියන හැකියාවත් දියුණු කරගන්න අවශ්‍යයි. සතිය කියන හැකියාව ප්‍රඥාව කියන හැකියාව දියුණු කරගන්නත් අවශ්‍යයි. ඉතින් මේ ඇත්තටම මේ කමඨහන් හරහා ඔවා එක එක ප්‍රමාණ වලින් වැඩෙන්න ගන්නවා. ඒ නිසා මේ යන විදිය හොඳයි.
මේ කළා තියෙනවා හොඳයි. සක්මනත් තව හොඳට කරන්න. සක්මනේදී පුළුවන් තරම් අරමුණු විමසා බලමින් කරන්න. පාදේ වදිනවා. දැන් මේකේ හොඳට අත්දැකීම කියලා තියෙනවා. දැන් මුලදී ඔසවනවා, තබනවා, ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා කිව්වා. හැබැයි ඊට පස්සේ මට තේරුණා ඒක දැන් සුදුසු නැහැ කියලා. ඊට පස්සේ මම ඒක අතහැරියා. ඊට පස්සේ ඒකෙන් කරන්නේ නැතුව, මෙනෙහි කරන්නේ නැතුව මම දැන් වැඩේ කළා. එතකොට අන්න සාර්ථක වුණා. අන්න ඒ වගේ තමන්ම අත්දැකලා මේ දේ කරන්න පුළුවන් නම් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි වටින්නේ. තමන් ක්‍රම පාවිච්චි කරනවා, විවිධ ආයුධ පාවිච්චි කරනවා. මේ ආයුධයෙන් ප්‍රයෝජනෙ ගත්තට පස්සේ ඒක පැත්තකින් තියෙනවා. ඒක දැන් උවමනා නැහැ. ඒක අපි දිගට අරන් ගියොත් ඒක බාධාවක්. ඒක පැත්තකින් තිබ්බා. දැන් සැහැල්ලු මනසකින්, නිශ්ශබ්ද මනසකින්. දැන් මේ මුළු ක්‍රියාවලිය දකින්න හැබැයි. හොඳ ඒකාග්‍ර වෙච්ච මනසකින් මේ එසවීමේ මුළු ක්‍රියාවලියම දකින්න. ගෙන යාමේ මුළු ක්‍රියාවලියම දකින්න. තැබීමේ මුළු ක්‍රියාවලියම දකින්න. මනස හැබැයි නිශ්ශබ්දයි. මනසේ වෙන මොකක්වත් නැහැ. මේ එසවීමේ ක්‍රියාවලිය දකින්නේ, ගෙන යාමේ ක්‍රියාවලිය දකින්නේ, තැබීමේ ක්‍රියාවලිය දකින්නේ. ඉතින් මේ කළා තියෙන හොඳයි දිගට කරගෙන යන්න. කමඨහන් වාර්තාව සක්මන් භාවනාව ඇඟිලි තුඩු වලට පාෂාණාංශු වල විශාලත්වය දැනුණා. මාපට ඇඟිල්ලට වඩා අනෙක් ඇඟිලි වලට කුඩා අංශු වල රළු බව හා සිනිඳු බව හොඳින් ගෙනාවා. මාපට ඇඟිල්ලට වැඩිපුර දැනුනේ රළු අංශු වල ස්වභාවයයි. විලුඹට බර දැනුණා එපමණයි. පරියංක භාවනාව. දැන් සිතට ඉරියව්වක විනාඩි 30කට වඩා සිටිය හැකි නමුත් විටින් විට සිත වෙනත් දේවල් වලට ඇදී ගොස් නැවත අරමුණට එනවා. එවිට ආස්වාසයේදී උදරය ඉහළටත් ප්‍රාස්වාසයේදී පහළටත් ලෙස චලනය වීම සිදු වුණා. සතිමත් බව. කෑම ගැනීමේදී ඇති රසයන් පිළිබඳ අවධානය යොමු කළා. මීට පෙරට වඩා ආහාර ගැනීම සෙමින් කළ බැවින් විවිධ ආහාරවල රසයන් ලෙස තිත්ත රසය, පැන් රසය, ඇඹු රසය, කාට රසය, කීර රසය, ලුණු රසය එහි සැර බව හොඳින් වටහා ගන්නට හැකි වුණා එපමණයි. හොඳයි. උත්සාහය හොඳයි. තව සක්මනේදී තව ටිකක් විමසලා බලන්න. ඒක සක්මනේදී ලැබිලා තියෙන තොරතුරු ටික මදි. කියන්නේ දැන් අපිට මුලදී එච්චර තොරතුරු හම්බෙන්නේ නැහැ. මොකද හිත එහෙ මෙහෙ දුවන හින්දා අපිට නිකන් සාමාන්‍යයෙන් දැනෙන්නේ තියෙන රළු දෙයක් විතරයි. කියන්නේ ගොරෝසු අරමුණක් විතරයි අපිට දැනෙන්නේ. හිතන්න අපේ ලනුපැදුරේ ඇවිදිනවා. ඒකේ තියෙන ගොරෝසු ගතිය, කර්කශ ගතිය අපිට ඔන්න දැනෙනවා. හැබැයි තව ටිකක් ඕක හොඳට හිතේ සතිමත් භාවයේ දියුණු වෙන්න සමහරට ඕකේ තියෙන තද ගතියකුත් දැනෙනවා. ගොරෝසු ගතියට අමතරව ඕකේ තියෙන තද ගතියක් දැනෙනවා. සමහරට ඇතම් තැන් තියෙනවා සිනිඳු තැන්. ඒ සිනිඳු ගතියක් දැනෙනවා. හිතන්න තවත් තැනක ඔන්න මොන හරි වැක්කිරිලා ඔන්න එතන තෙත ගතියක් තියෙනවා. ඒකත් හොඳට තේරෙනවා. තවත් තැනක හිතන්න ටිකක් අවුව වැටලා තියෙනවා. එතන තියෙන උණුසුම් ගතියක් තේරෙනවා. අන්න ඒ වගේ අපි අර මුලින් පහසු තැනකින් බැස ගන්නවා. ඒ කියන්නේ තේරුම් ගන්න, සතිය පිහිටවන්න සරල තැනකින් පටන් ගන්නවා. හැබැයි එතන නතර නොවි තව විමසන්න තමයි අර සියුම් ලක්ෂණ තව මතු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සක්මනත් තව පොඩ්ඩක් උනන්දුවෙන් කරන්න. එතකොට තව අලුතෙන් ලක්ෂණ ටිකක් හඳුනගන්න පුළුවන් වේවි. හොඳයි සානස. තෙරුවන් සරණයි. සක්මන පළමු දිනට වඩා අද දිනේදී සක්මනේදී පියවර තැබීම පිළිබඳව සතිය පිහිටුවා ගත හැකි විය. ඊට හේතුව ලෙස මට දැනුනේ ඊයේ දිනට වඩා අද දිනේදී සක්මන් මළුවේ සිසිලස් ස්වභාවයකින් යුක්ත වීමයි. එහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ සක්මන් මළුවේ සිටි කූඹීන් පාදයේ දිගේ උඩට එන විට දැනුණු වේදනාවයි. ඒ වේලාවට අප කළ යුත්තේ කුමක්ද? පර්යංකේ යෙදෙන විට සිරුර කෙරෙහිම පවත්වා ගැනීම සිත සිරුර කෙරෙහිම පවත්වා ගැනීම නිරතුරුවම කළ නොහැකි වුවද ඉන්ද්‍රියන් නිශ්චලව පවත්වා ගත හැකි විය. එය සතියේ ඉදිරි පියවරක්ද එපමණයි. ඔය ඒකයි මම කිව්වේ දැන් අර සතිමත් භාවය තව පුළුල් වෙනකොට ඕක එක අරමුණකම ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඒ නිසා අපි ඉඳගෙන ඉඳද්දී හිත වෙන අරමුණකට ගියාම ඒ බව Taman දන්නවනම් ඒ අරමුණේ මුලා වෙලා නැත්තම් දැන් අපිට හිතන්න අපි වාඩිලා ඉන්නවා. වාඩිලා ඉඳද්දී දැන් ආස්වාස ප්‍රසආසය කියන්නේ ටිකක් කම්මැලි අරමුණක්. ඒ ඇසොන්න සින්දුවක් ඇහෙනවා. දන්නේම නැහැ හිත පැන්න සින්දුවට. දැන් සින්දුව කී ඉන්නවා. එතකොට ඉතින් මුලාවක් තියෙන්නේ. හැබැයි අපිට පුළුවන් නම් ඔන්න මේක සින්දුවක් බව දන්නවා, සද්දයක් බව දන්නවා. හිත මේකට කැමැත්තක් බවක් දන්නවා. Tamanට හොඳට ඒක තේරෙනවා. දැන් හිත මේක අගේ කරන්න හදන හැටි, මේක රස විඳින්න හදන හැටි, වචන ටික මතක් කරලා දෙන හැටි, ගායකයා මතක් කරලා දෙන හැටි Tamanට තේරෙනවා නම්
අන්න සතිය පිහිටලා තියෙන්නේ. සම්පූර්ණ මුලාවක නෙමෙයි ඉන්නේ. හැබැයි මම සම්පූර්ණ මේක අමතක කළා නිකන් ආයෙ ඔන්න S2ක් පීලා දැන් ඒ ලෝකේ ඉන්නවනම් එහෙනම් ඉතින් මුලා වෙලා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ අර එකම අරමුණේ ඉඳීම කියන එක සමතේ. දැන් මෙතෙන්ද තියෙන්නේ අලුතෙන් අරමුණු මතුවෙනවා. මම හැබැයි එතන අවදිමත්. ආස්වාසේ අවදිමත්. ඊට පස්සේ ඔන්න වේදනාවක් එනවා. ඒ වේදනාවේ අවදිමත්. ආයෙත් ඊට පස්සේ ආස්වාසයට යන්න පුළුවන්. ආස්වාසේ දිගට ඉන්නවා. ඒ නිසා දැන් ඊට පස්සේ ඔන්න සක්මනට යනවා. සක්මනට යනකොට ඔන්න සක්මනේ වැඩ කටයුතු වෙනවා. ඔන්න කූඹියක් නගිනවා. ඒකත් දකිනවා. එතන කූඹියක් කනවා. ඒකත් දැනෙනවා. ඉතින් අපිට පුළුවන් නම් ඒක තේරුම් ගන්න. ඊට පස්සේ ඔන්න කූඹියව පැත්තකට දාන්න. ඉතින් ඒ කූඹියත් එක්ක විතර දඟලන්න දෙයක් නැහැ. කූඹියව පැත්තකට දැම්ම තමන්ගේ වැඩේ කරගෙන ගියා. ඉතින් තමන්ට ඒක බාධාවක් කරගන්න නැතුව, කූඹිය එක්ක ද්වේෂයක් ඇති කරගන්න නැතුව මේ වැඩේ කරගන්නයි තියෙන්නේ. හොඳයි. එච්චරයි නේද? හොඳයි. හොඳයි. අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. එහෙමනම් අපි Zoom එකේ ප්‍රශ්න වලට යමු වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හරි. අද අපිට දුරස්ත භාවනා වැඩසටහනේ ප්‍රශ්න 6ක් ලැබිලා තියෙනවා. අද අපිට වාර්තා ඉදිරිපත් කරන්නත් අලුත් කෙනෙක් එකතු වෙලා ඉන්නේ. මම මදාරගෙන් ඉල්ලා සිටිනවා ලැබෙන වාර්තා ඉදිරිපත් කරන්න ලෙස. හොඳයි. මදාරම්මයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. First one is in English. Kamatahan report 1. Teruvan Saranai. Walking meditation. Enjoy the silky touch on the sole and the toes. On the left sole, the silky touch emphasizes the toes existence, and the right sole emits the sensations on the toes. The three-dimensionality of the second toe was felt. Left sole was felt as part of the leg, and the pain along the left foot supported this phenomenon. But the right sole was quite independent and felt only the sole and no connections to the body or foot. These sensations were getting subtler and detached from the foot and even the sole. Mine was on some matters and how to speed up things and meet deadlines. And this was done knowingly and brought back again to the walking also knowingly. After this, the whole act was coarse and gross. Felt the legs, saw separately and without synchronization. Was wondering as to why the mind roams in search of exciting matters, when there is already a settled state. Is it through sheer habit or the desire to stay in such excitement? Sitting meditation. Enjoy settling in Paryanka. Mind was on Vitakka. Felt the body was still and could hear the heartbeat and the mind was on it. Concentrated on the nostril and could feel each time at the in-breath and out-breath. The inside of the mouth and the palate was also moved accordingly. Didn't feel the flow of air, but the pressure in the nostril at the very effort taken to breathe in and the slight movement of the chest was felt. The pressure in the nostril was, if pressed by a hard tool, and for that impact mouth was creating space with the lower jaw moving downwards. Much merits to you, Swamin Wahansa. Yeah, I mean, if we consider the walking meditation, so you are asking a question, is it a sheer habit that our mind is distracting and going to various excitement? And that is true. Actually, it is our sheer habit that always we prefer excitement. Now, if you consider, say, two objects, if something is quite boring, so we simply ignore that and it is going for something exciting. So that is the nature. So whatever these primary objects, or what we call as the kammatthana, the meditation object is typically very boring, very consistent, fairly, it has what you call equanimous quality, equanimous feeling. So again and again you keep your attention on that actually requires fair amount of effort. So that is how, as we discussed, the Viriya Sambojjhanga, that is the effort enlightenment factor is going to develop. Because mind always pulls ourselves to the excitement, something beautiful, something attractive, but we constantly have to bring it back to this very boring object, very, say, equanimous object. So this is how in a way we are breaking those past habits
And later, actually, we can recognize these habits and slowly we can escape from these habits. And when it comes to the sitting meditation, you are doing well and you have felt certain, say, stiffness in your jaws. So I feel there could be a little say tension in your face. So probably you can adjust your posture. So once you sit, check whether you are feeling relaxed, feeling comfortable. Because it is quite necessary to have a very comfortable posture. Otherwise your mind may distract. So that's why spend a couple of minutes adjusting yourself, calming down yourself, relaxing yourself. And then only you can start keeping your attention on the breath. So spending a couple of minutes to adjust your body or adjusting posture is quite necessary. But anyway, as you are progressing, probably the slight say tension in the jaws or maybe in the nose or wherever it is may be available, may be visible. That is no harm. You can, if you feel that you are confident enough, your mind is fairly concentrated enough to observe that, you can continue. Anyway, you are doing good, you can continue. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. වාර්තාව 2. නමස්කාර කරමි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන. මම ඇවිදින බව හොඳින් වටහා ගතිමි. පාදය පොළවේ වදින බව වැටහේ. සිත විසිරී යයි. නමුත් ඇවිදින බව දනිමි. පර්යංකය. මාගේ කමටහන මම දැන් මෙතන වාඩි වී හොඳට කයට සිත යොමු කළෙමි. ආයතන හරහා අරමුණු ගලා එන දෙස බලා සිටියෙමි. ඇති වී නැති වී යයි. විඩාවක් නොමැත. ඇලීම් ගැටීම් නොමැත. වාඩි වී සිටින බව දනිමි. පැය භාගයකට විතර පසු අරමුණු නොදැනී යයි. නින්දෙන් අවදි වූ වාසේ ගැස්සී ගියෙමි. නින්ද නොගිය බව මා දනිමි. මම අවදි වී සිටින බව දනිමි. එදිනෙදා සිහියෙන් සිටිය හැකිය. සිහිය පිට යන අවස්ථාද ඇත. එය වැටහේ. 2017 සිට මම ඔබ වහන්සේගේ දේශනා අසමින් සිහිය පුරුදු කළෙමි. මා දන්නා දා සිට හුඟක් තරහ යන කෙනෙක් නමුත් මට මාගේ දුර්වලතාවය හඳුනා ගන්නට සතිමත් බව උපකාරයක් වුණා. හේතුඵල ධම මනාව වැටහේ. සෑම මොහොතකම භවයක් සකස් වන බව වැටහේ සත්‍යය නොතිබුණොත්. ඔබ වහන්සේ මාගේ අඩුපාඩුකම් පහදා දෙනමින් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම උත්තරීතර නිර්වාණය අවබෝධ කර ගැනීමට ලැබේවා. තෙරුවන් සරණයි. මම හිතන්නේ අපේ ලොකු සානාතර තමයි මේ ප්‍රශංසාව හිමි වෙන්න ඕනේ. ඉතින් කරන විදිහ හොඳයි. ඒ කියන්නේ තමන් හොඳට ඒ කියන්නේ දහම ප්‍රගුණ වීමක් වෙලා තේනවා. ඒ කියන්නේ හිතේ යම්කිසි එකලසක් ඒකාග්‍රතාවයක් සංසිඳීමක් ඇති වෙනකොට තමයි අපිට පොඩ්ඩක් අර හේතුඵල දහමක් වගේ දෙයක් තමා වශයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි තන්න හිතේ යම්කිසි අවිද්‍යාවක් පහළ වෙනකොට ඒ හරහා යම් බැස ගැනීමක් සිද්ධ වෙලා භවයක් සකස් වෙන හැටි පොඩ ඉතින් Tamanට තේරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කරන විදිය හොඳයි. දිගට කරගෙන යන්න. වාර්තාව 2. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. සක්මන් භාවනාව වැලි මිදුලේ ටික වේලාවක් එහා මෙහා ඇවිද ගියා. පසුව කෙළවරක නැවතුණා. වම දකුණ වශයෙන් පාද තැබුවා. හයට දැනෙන සීතල වැලි දෙකකුල් වල ඇලෙන ගතිය හොඳින්ම දැනුණා. සතිය හොඳින් පැවතුණා. ශබ්දවලට සිත පිට ගියා. නැවතත් දෙපායට දැනෙන සීතල නිසා සිත කර්මස්ථානයට පැමිණියා. ටික වේලාවකින් කකුලේ විලුඹ ඉදිරි කොටස ඇඟිලි පොළවට ඉතා තදින් ස්පර්ශ වන බව දැනුණා. මැද කොටසක් ස්පර්ශ නොවන බවද දැනුණා. එලෙස නිරීක්ෂණය කරමින් විනාඩි 45ක් පමණ සක්මන් කළා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැරදි ඇතොත් පහදා දෙන්න මැනව. සක්මනින් ඉවත් වී පර්යංකයට ගියා. පුටුවක පහසු ලෙස ඉඳගත්තා. ශබ්දවලට සිත පිට ගියා. එලෙසම සිටියා. ටික වේලාවකින් කාය දෙස බැලුවා. පිම්බීම හැකිලිම හොඳින් දැනුණා. වේගවත් පිම්බීම හැකිලිම හොඳින් ප්‍රකට වුණා. ඒ දෙස බලා සිටියා. ටික වේලාවකින් සංසුන් වුණා. පිම්බීම හැකිලිම කෙටි වුණා. කෙටි පිම්බීමක් කෙටි හැකිලීමක් දැනුණා. කුස පතුලේම තැම්පත් වී ඇති බවක් දැනුණා. කිසි කලබලයක් නැහැ. හරිම විවේකයි. සිතේ කිසිම කලබලයක් නැහැ. ඔහේ බලාගෙන සිටියා. යාන්තමට පිම්බීම හැකිලීම තිබෙන බව පමණක් දැනුණා. බෙල්ල පැත්තකට ඇලවි ඇති බව දැනුණා. වාහනයක හෝන් ශබ්දයක් ඇසුණා. විනාඩි 35ක පමණ කාලයකින් මා පර්යංකයෙන් නැගිට්ටා.
ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි. ඔව් ඒකත් හොඳයි. කරගෙන යනවා හොඳයි. ඒ කියන්නේ දැන් අපිට ඔය වගේ සරල අරමුණකට හිත එන්න නම් සෑහෙන්න අපේ නීවරණ අයින් වෙලා තියෙන්න ඕනේ. අපේ හිත කාමච්ඡන්දයෙන් තියෙනකොට කාමච්ඡන්දයෙන් බැට කනකොට මේ පිම්බීම හැකිලිම ඔය වගේ සංසිඳෙන්නේ නැහැ. මොකද හිත දුවනවා, අතෙන්ට දුවනවා, මෙතෙන්ට දුවනවා, හිත විචිත්‍රත්වයක් ඉල්ලනවා. හැබැයි කාමච්ඡන්දය අයින් වුණාට පස්සේ ඔන්න මේ බඳු සරල අරමුණක උපේක්ෂා සහගත අරමුණක එකඟ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ යන්න මේ අරමුණ සංසිඳෙන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. දැන් අපි නැවත නැවත මේ අරමුණ බලනවා, හිතේ ඒකාග්‍රතාවය වැඩිලා තියෙනවා, සතිමත් භාවයේ තියෙනවා. එතකොට අපි ගාව හොඳ විවෘත බවක් තියෙනවා. අපි ඉල්ලන්නේ මේක මේ විදිහට හැසිරිය යුතුයි, අර විදිහට හැසිරිය යුතුයි කියලා. එහෙම අපේ පැත්තෙන් මොකක්වත් ඉල්ලීමක් නැහැ. අපි ගාව තියෙන බොහොම විවෘත මනසක්. සිද්ධ වෙන දේ බාර ගන්නවා. වෙන දේ බාර ගන්නවා. අපි බොහොම සූදානම් ශරීරයෙන් ඉන්නවා. එතකොට ඔන්න අපේ ඒ හුස්ම රැල්ල සංසිඳෙන්න පුළුවන්. නැත්නම් ආනාපාන සතියෙන් කියනවා නම් ආනාපාන සතිය සංසිඳෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තුම් දැන් මේ පිම්බීම හැකිලිම පැත්තෙන් කියනවා නම් පිම්බීම හැකිලිම සංසිඳෙන්න පුළුවන්. ඉතින් මේ සංසිද්ධිය ඔය වගේ සිද්ධ වෙන්න නම් අපේ යම්කිසි සාර්ථකත්වයක් ඇතිලා තියෙනවා. අර කිව්වා වගේ මූලික ප්‍රශ්න ටික අයින් වෙලා හිත අතීතේට අනාගතේට දුවන ඒවා අයින් වෙලා හොඳට හිතේ යම් ඒකාග්‍රතාවයක් මතුවෙලා ඒ සුදුසුකම් ටික සකස් වුණාට පස්සේ තමයි මෙන්න මේ වගේ අපිට අරමුණ වෙනස් වෙන හැටි ඒකේ විකාශනය හඳුන ගන්න පුළුවන්. ඒ හින්දා යන විදිය හොඳයි දිගට කරගෙන යන්න. වාර්තාව 3 ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ සවස ඔබ වහන්සේගේ ධර්ම දේශනාව අසා සිටින විට කයේ නොයෙකුත් දැනීම් බොහෝ දැනෙන්නට විය. අද උදේද එසේම ධර්ම දේශනාවක් අසද්දී පර්යංකේ සිටින විට දැනෙනසේ දැනෙන කයේ වෙනස්කම් දැනෙන්නට විය. මේ අවස්ථාවේදී කළ යුත්තේ කුමක්දයි පහදා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේලාටත් සැමටත් තෙරුවන් සරණයි. නෑ ඉතින් අපිට කොහොමත් ඉතින් කයේ විවිධ දැනීම් තියෙනවා. ඉතින් ඒක නවත්තන්න බෑ. අපි බණ අහද්දී නෙමෙයි මොන වැඩේ කරද්දිත් කයේ විවිධාකාර දැනීම් තියෙනවා. දැන් ඉතින් අර භාවනාව හරහා කයට හිත එන ගතිය වැඩි නිසා ඒක දැන් ටිකක් ප්‍රබලව දැනෙනවා. ඒක කිසි වැරද්දක් නෙමෙයි. දැන් අපිට කලින් උනේ අපේ හිත හාත්පස නිකන් එහෙ මෙහෙ ගිහිල්ලා තිබුණේ. ඒතර අපිට මේ අපේ කයේ තියෙන දේවල් දැනෙන්නේ නැහැ. නමුත් දැන් පොඩ භාවනාව හරහා අපේ හිත කය වෙතට පැමිණීමක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ උදාහරණයක් වශයෙන් කියනවා නම් කායගත සති සූත්‍රයේදී නැවත නැවත මතක් කරනවා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. දැන් කායගත සතිය වැඩිම හරහා කායානුපස්සනාව වැඩිම හරහා මේ හිත ඇතුළතම ඉන්න පටන් ගන්නවා. කය ඇසුරේ ඉන්න පටන් ගන්නවා. මොකද අපි කායික අරමුණක් නේ දැන් නැවත නැවත පුරුදු කරන්නේ. ආස්වාස ප්‍රස්වාසය කියන්නේ කායික අරමුණක්. පිම්බීමක් හැකිලීමක් කියන්නේ කායික අරමුණක්. කයේ දැනෙන ධාතු ලක්ෂණ තේරුම් ගන්නවා කියන්නේ මේ කායික අරමුණු. එහෙම නැත්නම් අපි හිතමු කයේ කොටස් විදිහට බලනවා. කොටස් 32ක් විදිහට බලනවා. ඉතින් මේ කයෙමයි හිත පවත්වන්න උත්සාහන්ත වෙන්නේ. ඉතින් මේ විදිහට අපි නැත්නම් ඉරියව්වේ සිහිය පවත්වන හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට ඇවිදිනකොට ඉතින් මේ ඉරියව්වේ සිහිය පවත්වන. මේ කොයි දේ කරත් ඔන්න කය ඇසුරේ තමයි හිත පවතින්නේ. එතකොට මේ කය ඇසුරේ හිත ඉන්න පුංචි වේදනා දැනෙන්න ගන්නවා. ඉතින් ඒක මේ සමාධියේ ප්‍රතිඵලයක්. හිතේ චිත්ත ඒකාග්‍රතාවයේ ප්‍රතිඵලයක්. ඒකේ කිසි වැරද්දක් නැහැ. ඒ නිසා ඔය දැනලා තියෙන දේ වැරද්දක් නැහැ. තමන් තින් දෙකෙන් එකක් හැබැයි කියන හිතන්න දැන් බණ අහද්දි මේක දැනෙනවා. හැබැයි ඉතින් බණ අහන එක මූලික කරගෙන වැඩේ කරන්න ඕන නම් බණ අහන එක දිගට කරන්න. මේක බලන්නයි බණ අහන්නයි දෙකක් ගියොත් එච්චරම සාර්ථක වෙන්නේ නැහැ. ඒතකොට බණ අහන එකට මූලිකත්වය දෙන්න. ඊට පස්සේ ඔන්න බණ ටික ඉවරුණා. හිතත් දැන් හොඳට එකඟ වෙලා කයට හොඳට හිත ඇවිල්ලා තියෙනවා. එහෙනම් දැන් එතනින්ම පර්යංකයක් කරන්න පුළුවන්. නැත්නම් සක්මනක් කරන්න පුළුවන්. දැන් මොකද ධර්මදේශනාව හරහාත් හොඳට හිතේ ඒකාග්‍රතාවයක් ඇති වුණා. හොඳට කයට හිත පැමිණියා. ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න පුළුවන් අපිට තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා. හොඳයි. 4 වෙනි වාර්තාව. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව සහ පර්යංකය. දිනපතාම නියලුණත් පසුගිය දින 3ක් පමණ නිසියාකාරව නියලුනේ නැහැ. නිරීක්ෂණය වූයේම ගොරෝසු බවයි. නමුත් ඒ අතරතුර නිදහස විවේකී බවද වරින් වර පවතින බව වැටහුණා. එවැනි අවස්ථාවක සිත පිරිසඳ ගැනීම දැකීම අපහසු බවද ඒ අරමුණු ග්‍රහණය කර ඇති නිසා ගොරෝසුව පවතින බව දැනුණා. නැවත සතිමත්ව සක්මනේ යෙදුණා. පාදයන් තබන ආකාරය කය ගැන දැනුවත්. සක්මනකදී හෝ දවසක් ගත වෙද්දී හෝ මොනතරම් දැනීම් විදීම් ප්‍රමාණයක් හසු කර නොගෙන යනවාද?
යන්තම් ඊතා සුළු ප්‍රමාණයක් නිරීක්ෂණය මට්ටමට ගෙන ඒමට හැකි වී තිබේ. අතරක් සිතුවිලි නොනවත්වා ගලා යනවා. ඒවා සැමදා හමු වූ කතා කරපු දේවල්. මෙවැනි සංඥාවන් මතුවී ඇවිත් යද්දී සිතුනේ මේවා මෙසේ තැම්පත් වී ඇති බවක්වත් සිදුවන මොහොත තුල නොදන්නා බවයි. පර්යංකය තුලදී හුස්ම ගැනීම ගැන අරමුණු වී සතිමත් වේ. ටිකෙන් ටික සිතේ තිබූ ගොරෝසු ස්වභාවය පහව ගොස් සියුම් වේ. නොනවත්වාම ගලා යන චිත්ත ධාරාවක් පවතින බව දන්නවා. නිදිමත ස්වභාවය පැමිණියා. එය නිරීක්ෂණය වුණා. ඇස් පියවි ඇති නිසා පියවි ඇති දැස් වලට එය හොඳින් දැනෙන අතර හිතේ පවතින බර මැලි ස්වභාවය වැටහේ. වෙනත් සිතුවිලි නැහැ. සිත ගන්න දේ අනුව ශනිකව ක්‍රියාත්මක වී ඒ අනුව වැඩ කරන බවත් සමහර දේවල් දැනගත හැකි අතර සමහර දේවල් අතහැරීම යන අතර ඊතා සූක්ෂම ස්වභාවයක් උසුරන බව වැටහේ. අවසානයේ සිතවිල්ලක් ලෙස ආවේ මෙය නම් බුදුම ලෝකයක් බවයි. මෙවැනි අත්දැකීම් ඇසුරෙන් සැකසෙන මගෙහි පවතින අඩුපාඩු සකස් කර දෙනෙමින් කාරුණිකව ඉල්ලමි. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පිංසිදු වේවා. නිවනින් සැනසේවා. හොඳයි. ඒ කරගෙන යන විදිහ හොඳයි. කියන්නේ අපිට පොඩ අපිට තේරෙනවා අපි මේ පැටලලා ඉන්න පැටලැවිල්ල. කියන්නේ අපි හිතින් හදාගත්ත දේවල් තියෙනවා, පරණ දේවල් තියෙනවා. ඉතින් මේ ඔක්කොම නිකන් ව්‍යාකූල වෙලා ඔක්කොම එනවා නිකන් පොඩි බැඳගෙන. ඉතින් ඒ ASCII තමයි අපි පොඩ්ඩක් ඒගොල්ලන්ගෙන් පොඩ්ඩක් නිදහස අරගෙන අපේ උවමනා කරන අරමුණට හිත දාන්න උත්සාහන්ත වෙනවා. අන්න ඒ හරහා හිතේ කියන්නේ අපිටම සාධනීය පැත්තක් දිනු වෙන්න ගන්නවා. අරගොල්ලෝ ඔක්කොම නිකන් අපිව වෙන පැති වලට අදිනවා. ඒ ASCII අපි තුල ශක්තියක් දිනු කරගන්න උත්සාහන්ත වෙනවා. ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මුලදී අපි පරදිනවා. ඉතින් ඒ හින්දා තමයි අපි නැවත ඒ අනිත් දේවල් වලට යන්නේ. මේ පොඩ අපේ පැත්ත වර්ධනය වෙන්න අපි තුල ශක්තිය ගොඩනගෙන්න අරගොල්ලෝ දුර වෙලා යනවා. ඉතින් එතකොට අන්න එන සිතුවිලි ඔය තරම් බරපතල වෙන්නේ නැහැ. ඒගොල්ලෝ නිකන් අර පසුබිමින් වගේ එනවා අපිට විවිධ ආරාධනා කරනවා. හැබැයි අපි දන්නවා මේගොල්ලෝ එන නිකන් තේරුමක් නැති සංඥා ගොඩක් කියලා. එහෙම අතහැරලා දානවා. ඉතින් ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙවි. මුලදී අපි ටිකක් පරාද වෙන ප්‍රභාවය වැඩි. මොකද අපි ගාව නීවරණ වැඩි. සංඥා බහුලයි, හිත වික්ෂිප්තයි, ඒ නිසා අපි දුර්වලයි. හැබැයි සතිය දියුණු කරගෙන හිතේ ඒකාග්‍රතාවය හදාගෙන පොඩ මේ සිද්ධ වෙන දේ ගැන අවදිමත් බවක් ඇති කරගෙන යන්න ඔන්න අපි පොඩ අවදි වෙන්න පටන් ගන්නවා. පොඩ අපි තුල ශක්තියක් ගොඩනගෙන්න පටන් ගන්නවා. එතකොට අන්න අර නීවරණ ශක්තිය නැත්නම් මායාවේ පැත්ත දුර්වල වෙන්න ගන්නවා. ඒ නිසා ඔය සටනේ පොඩ තමයි ඉතින් අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. අපිට ජයග්‍රහණය කරන්න තියෙන්නේ. ධෛර්යයෙන් කරගෙන යන්න. අවසන් වාර්තාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ, අද දින ආනාපානයේ මූල කර්මස්ථානයේ වූ පරයන්ක භාවනාව පැයයි. හුස්ම රැල්ල මුලැමැද අග සහ ඒ සෑම අවස්ථාවක් අතරම ඇති නොකෙලසුණු අවකාශයද දැකගත හැකි විය. අවකාශය දැක්කත් නැතත් ඇති බව ප්‍රත්‍යක්ෂ විය. මනසට නැගෙන අරමුණු වල ඇති රළු සුමට බව හුස්ම රැල්ලේ ඇති රළු සුමට බව හා සමපාත වේ. ශරීරයේ ඇති වී නැති වී යන නොයෙක් වේදනාත් සිතිවිලිත් අවකාශයත් ආනාපානයත් වරින් වර ප්‍රකට වේ. ඒ සෑම අත්දැකීමක්ම හටගන්නේ අවකාශය තුලිනි. එක වේදනාවක් දෙස එක දිගට එක එල්ලේ බලා සිටිය නොහැක. අවකාශයේ ඒ අතරට පැමිණේ. ඊළඟ මොහොත ආශ්වාසය කරාගෙන යයි. ආයම වේදනාවට එන විට ඒ වේදනාව පරිණාමය වී ඇත. එය අඩු හෝ වැඩි වී නැති වෙන තෙක්ම උපරිම උනන්දුවෙන් ඊතා සූක්ෂම අවධානයකින් බලා සිටියත් ඇත්තටම දිගටම බලා සිටියාය කිව නොහැක. ඒ අතර මැදට හුස්ම සහ අවකාශය එන විට වේදනාව සම්පූර්ණයෙන් අමතක වෙයි. එක් දෙයක් කෙරෙහි අවධානය මගේ ඕමනාවට පවත්වාගත නොහැක. මාගේ ධර්ම මාර්ගයේ පහදා දෙන සේක්වා. අප සැම නිවනින් සැනසේවා. හොඳයි. ඒ කියන්නේ අත්දැකීම හොඳයි. ඒ කියන්නේ Tamanට තේලා තියෙන දැන් එක අරමුණක් නෙමෙයි එක මොහොතකදී හටගන්නේ. ඕනනම් අපිට ආස්වාද ප්‍රසආස ක්‍රියාවලියත් හඳුනා ගන්න පුළුවන්. ඒ ඇස්සේ කායික වශයෙන් තියෙන වේදනාවත් හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතෙන්දී දෙකම එකපාර බලන්න ගියොත් අපේ අවධානය දෙකට බෙදෙනවා. නැත්තම් කැඩෙනවා. ඒ වෙනුවට අපිට පුළුවන් මේකේ මොකක් හරි එකක් තෝරගන්න. අපි අපි ආනාපානෙන් නම් තෝරගත්තේ. ඔන්න අපි ඒකට වැඩි අවධානයක් දෙනවා. වේදනාවන් දැනේවි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක මම පොඩ්ඩක් දැනට පැත්තකින් තිබ්බා. දැනට ආස්වාස ප්‍රසආස ක්‍රියාවලියත් එක්ක යනවා. ඉතින් ඒකත් එක්ක ඔන්න යනකොට ඒකේ නිකන් අර
ඕක ඉස්සරහට යන්න ගැඹුරට යන්න අපි අර දීපු නම්ගම් හැලෙනවා. ආස්වාසයක් මේක ප්‍රස්වාසයක්. ඒවා ටික නැති වෙලා ඒ වෙනුවට ඔන්න ඔය ධාතු ලක්ෂණ ටික මතුවෙන්න පුළුවන්. ඒකත් දැන් ඔතන යම් තාක් දුරට සිද්ධ වෙලා තියෙනවා. මේක මේ ආස්වාසයක දැනෙන අපි තුමුන්න සියුම් ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක්. නැත්තම් මේ ආස්වාසයක් කියලා අපි මුලින් ගත්තට මෙතන කියන්නේ ඇතිල්ලීම් රසක්, නැත්තම් සිසිල් වීම රසක්, ප්‍රස්වාසයක නම් එතනත් ඇතිල්ලීම් රසක්, චලන රාශියක්, නුසුම් වීම රසක්. මෙන්න මේ විදිහට හරිය ලස්සනට ඕකේ සියුම් භාවයකටපත් වෙනවා. ඉතින් ඔය ඒ දේවල් හොඳට සියුම්ම දැක ගන්න නම් එකක් තමයි අපිට හොඳ සතිමත් බවක් තියෙනවා. තීව්‍ර සතියක් අවශ්‍යයි. ඊළඟට ඒ බඳු සියුම් අරමුණක් දිහා ඔය වගේ විස්තර සහිතව බලන්න අපි තුල සම්පජඤ්ඤය නැත්තම් ප්‍රඥාව හොඳට සියුම්ම වැඩෙන්න අවශ්‍යයි. ඒ ඔය ටික සාර්ථක වෙනකොට පොඩ ඕක හරියනවා. ඊට පස්සේ හිතන්න දැන් ඒක වෙනුවට ඔන්න දැන් වේදනාවක් මතුවුණා. තමන්ට හිතෙනවා දැන් වේදනාව බලන්න පුළුවන් කියලා. ඒක බලන්න යනවා. වැරද්දක් නැහැ. කියන්නේ අපි වේදනාව තුලිනුත් ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපි ආස්වාස ප්‍රස්වාසයෙන් නෙමෙයි දැන් වේදනාව හඳුනගන්නේ. වේදනාව මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් ඔය කියලා තියෙන විදිහටම අපි ඒක බලලා ඒක බලබලා ඉඳද්දි අපි වෙන තැනකට ගිහිල්ලා එද්දි මෙයා වෙනස් වෙලා. ඒක වැරද්දක් නෑ. ඉතින් ඒක තමයි අපි ඉගෙන ගන්නෙ. මේ එකක්වත් නතර වෙලා ඉන්නේ නැහැ. නිරන්තරයෙන් මේවා වෙනස් වෙනවා. අනිත් එක තමයි දැන් අපි ඒක බලබලා ඉඳද්දිත් මුලදී හිතෙන්නේ මෙතන මේ තනි වේදනාවක් ඇති වෙලා ඒක විනාඩි 10ක් විතර තියලා ඔන්න සමනයටපත් වුණා. එහෙම තමයි අපි මුලදී හිතන්නේ. නමුත් තව අපේ අවධානය සියුම් වෙන්න මෙතන මේ තනි වේදනාවක් නෙමෙයි. මෙතන නිකන් වේදනා පොකුරක් තියෙන්නේ. මේ වේදනා පොකුරේ එක සියුම් වේදනා රසක් තියෙන. රාශියක් තියෙන වේදනා. ඉතින් ඒවැයේ සංප්‍රයුක්ත නිරූපණයක් තමයි අපි තනි වේදනාවක් වශයෙන් අත්දකින්නේ. ඉතින් ඔන්න ඔය වගේ අපේ හිත පොඩ සියුම් වෙනකොට ගැඹුරට යනකොට ඕක ලිහෙන්න ගන්නවා. ඉතින් අපි තනි අත්දැකීමක් මේ සැප වේදනාවක් දුක් වේදනාවක් කියන ස්වභාවය තව ටිකක් කැඩෙන්න ගන්නවා. වේදනා රසයකට බිඳෙන්න ගන්නවා. ඒතකොට තමයි මේකේ නිවැරදි චිත්‍රයක් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක කරන විදිහ හොඳයි. දිගට කරගෙන යන්න. හොඳයි. ඒතර අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්නත් එපමණයි. ඉතින් මම හිතනවා අපේ ස්වාමීන් වහන්සේ ඔව් අපිට Zoom chat එකට ලැබිලා තියෙනවා ප්‍රශ්නයක්. මට ඒක ඉදිරිපත් කරන්න අවසරයිද? හොඳයි විනාඩියක් විතර ගන්න පුළුවන්. හොඳයි සාංශ. Most Venerable Bhante, I do walking meditation daily as advised by Bhante. I walk without noting and I feel very relaxed, bored and sleepy. I don't entertain via the six sense doors, but I hear songs others listen to. And I see raga arises only when I hear songs which I like. When the liking is some moderate, I just watch the raga, but when the liking is strong and I find myself creating prapancha, I quickly note the sound as anitya or I think the ear sound and sota vinyana and the contact that occurred has formed a sukha vedana which is also anitya. Bhante, my question is, when I travel in the car, should I listen to sermons and avoid the arising of kama chanda? Or should I take this as an opportunity to watch the kama chanda and see how quickly my mind comes back to upeksha? Lots of merit to Bhante and all organizers. That's all, Bhante. Yeah. Yeah, it's a different question. So basically, I mean, you are taking in a way a little challenge just to see how your kama chanda, the sensual desires arising. So if you can see it with mindfulness, that is also a good thing, because that is where Buddha explains in the Dhammanupassana, say various nivarana, various hindrances are arising, but you are aware of them. You are not going to say get entangled with them, but you are able to observe them objectively. So if you have that capacity, if you have that skill, good. So you can do it. Actually, we ourselves have to take that challenge and do it. That is no problem. But on the other hand, if you feel that mostly you get entangled, mostly you get into proliferation, prapancha, then still that means you need to further develop using Kayanupassana or Vedananupassana, because still you are not say capable enough to handle this. So you take the challenge and see it for yourself, whether you can handle it, whether you are not promoting this kama chanda, or you are able to handle it at its earlier stages and immediately then it disappear. If that is the case, then you can continue.
හොඳයි. එහෙනම් අපි මෙතනින් સમાપ્ત කරනවා. ඉතින් අපේ මහත්තුරුන්ට මේ සායනහන්සලා ඉතින් පොඩ්ඩක් මේ වැඩේ තව ටිකක් උනන්දුවෙන් කරන්න. ඒ කියන්නේ මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. ඉතින් මුලදී නම් අනිවාර්යෙන් අමාරුයි. ඒ නිසා ඕක මටත් අමාරුයි. මමත් බොහොම වික්ෂිප්ත මනසකින් පටන් ගත්ත කෙනෙක්. ඉතින් මගේ හිතත් එක මොහොතක් නිකන් තිබුණ නැහැ. යකාගේ කම්මල වගේ තමයි මමත් පටන් ගත්තේ. ඉතින් හැබැයි උත්සාහය අතාරින්න නැතුව මේක කළාම තමයි ඉතින් පොඩ හිත පොඩ්ඩක් ගොඩ ගන්න පුළුවන් උනේ. ඒ නිසා කාටවත් මේක බැරි නෑ. මේක මේ කරන්න පුළුවන් වෙච්ච අයට සුවිශේෂී වරමක් ලැබිලා මේක කරනවා නෙමෙයි. ඒ අය දරන උත්සාහය මත තමයි මේක සාර්ථක වෙන්නේ. අපි කොතරම් දුරට මේකේ යෙදුනද, කොයිතරම්නම් මේ පුහුණුව කළාද කියන එක මතයි මේකේ සාර්ථකත්වය තියෙන්නේ. එහෙම නැතුව කාටවත් ලැබිච්ච විශේෂ වරමක් නෑ. ඒ නිසා පොඩ්ඩක් උත්සාහවත් වෙන්න මේක අපි හැමෝටම කරන්න පුළුවන්. මනුස්සාත්මයක් ලැබලා තියෙන්නේ මේ වගේ යම්කිසි හැකියාවක් අපි තුල දිනු කර ගන්නයි. ඒ නිසා ඒ හැකියාවෙන් ඒ ලැබු මනුස්සාත්ම භාවයෙන් ප්‍රයෝජන ගන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි මෙතනින් ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.